හොඳයි මේ එතකොට දැන් බණ අහලා තියෙනවකෝ සෑහෙන්න. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ගොඩ දෙනෙක්ගෙන් බණ අහලා තියෙනවනේ. ඒ වගේම මේ භාවනාව ගැනත් අධ්‍යයනයක් තියෙනවා. දැන් මොන වගේ දහම් ප්‍රශ්නද තියෙන්නේ? මොන වගේ කාරණාද තව දැනගන්න තියෙන්නේ? තමන්ට තවමත් විසඳිලා නැති තැන් තියෙනවද? ඔව් සාමාස්. මගේ මම දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම විසඳුන්නේ නැති වුණොත් මම මීවල පලාන්නේ ස්වාමීන් වහන්සේත් හම්බ වෙන්න යන්නේ කියලා ඉන්නේ. ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ අපිට නිවන් අවබෝධ කරගන්න එක නැත්නම් නිබ්බාණය සාක්ෂාත් කරන්න රාග ద్వේෂ මෝහ මුලින්ම අයින් කරන්න එපා. දැන් මූලයෙන්ම අයින් කරන්න ඕනේ කියලා කියනවනේ. ඉතින් මම තේරුම් අරගත්තා මේ කාලය ඇතුළත දැනට මේක මොහොතින් මොහොත ඒ අපේ යෝනිසෝමනසිකාරයෙන් හරියටම ඒ ගැන අවබෝධයෙන් ඉඳගෙන ඒ කියන්නේ තමන්ගේ මේ මොහොතින් මොහොත අපි මේ අපි පටිච්චසමුප්පන්නව මේ අල්ල ගන්නවනේ මේ උපාදානස්කන්ධ පහකට මේ උපාදානස්කන්ධ පහේ මොහොතින් මොහොත අපි මේ සංසාරේ තව භවයක් සකස් කරන හැටි ඒ සමුදය දැකලා ඒක අෂ්ටාංගමය දැකලා අර සමාධි භාවනා සූත්‍රයේ කියනා වගේ අයින් කරගන්න ඕනි කියලා තමයි මගේ හිතේ දැන් ඔක තියෙන්නේ. නමුත් දැන් ඔතන මට ගැටලුවක් තියෙනවා. ඒක කරද්දී ඒක කරන්න ටිකක් අමාරුයි. මොකද ඒක සතිය තියෙන්න බෑ. ඒතර දැන් ඒක සතිය ඇති වෙන්න ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉතින් ගිහි පුද්ගලයෙක් හැටියට ගිහි කෙනෙක් හැටියට ඕක ඇත්තටම ඕක කරන්න පුළුවන්ද? ඕක මුලින්ම අයින් කරන්නේ කොහොමද? අනිත් එක දැන් තරහා යන එකක් මට තියෙනවා. ඒකත් කොහොමද අඩු කරගන්නේ? මෙත්තාව වැඩුවත් මට තරහා යනවා. ඒ කියන්නේ හැමෝමත් එක්ක නෙමෙයි ළඟින්ම ඉන්න මගේ නෝනායි තාත්තයි එක තමයි වැඩිපුරම පුංචි දේවල් වලට මට මොහොතකට තරහා කියලා ඊට පස්සේ ඊළඟ මොහොත ආයෙත් නෑ. නමුත් මට පේනවා ඉතින් මගේ හිත කැළඹෙන හැටි. හරි මට ඊටත් කලින් කියන්න දැන් උදයංගම අස්තංගම ගැන කිව්වා. අත්ංගම. ඔව්. මොකද්ද උදයංගම කියන්නේ? මොකද්ද අත්ංගම කියන්නේ? මේ උදයංගම කියන්නේ මොකක්ද? මේ සමුදය අස්තංගමය ගැන. අත්ංගමය කියන්නේ මොකක්ද? සමුදය කියලා මම දැනගත්තේ ස්වාමීන් වහන්සේ. අත්ංගමය කියලා දැනගත්තේ දැන් පටිච්ච සමුප්පන්නව අපි මේ භවයක් සකස් කරන එක දැන් අපි දකිනවනේ අපිට තණ්හාවක් ඇති වෙලා ඒ තණ්හාව වේදනාවට තණ්හා කරලා ඊට පස්සේ තණ්හාව අපි නැරිලා ඉපදෙන්න කැමති වෙන උපාදාන කරගන්නවා. එතනින් කඩන්න ඕන එක තමයි මම දැක්කේ අත්ංගමය හැටියට. ඉතින් ඒක හරියද? ඒක නමුත් ඒක හරියටම කරන්නේ කොහොමද? අපි මේ මොකද මට තේරුන්නේ දැන් සමුදය කියන්නේ මොකක්ද? දැන් සමුදය කියන්නේ දැන් අපි මේ ඇසට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥානයන් කියන ඔය පහටනේ අපි ගැට ගැහෙන්නේ. එතකොට ඔය ගැට ගැහෙනකොට අපි අල්ල ගන්නවා අපි අෂ්ටාංගමය කියලා මන් තේරුම් අරගෙන තියෙන සමාංශ ඔය පහට අපි ගැට ගැහිලා නැවත භවයක් සකස් කරනවා මොහොතින් මොහොත නැවත ඉපදෙන්න. එතකොට ඒකනේ මේ සංසාරේ අපි නැවත මේ භවයෙන් භවය ඇවිල්ලා තියෙන්නේ. මම මේ තේරුම් ගත්ත දේ සමාංශට කියන්නේ මට කරුණාවෙන් මේක මගේ වැරදි තියෙනවා නම් හදන්න. මේ ඉතින් සමාංශ එතකොට මම දකිනවා මම දැන් ඔන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනසින් මම මේ ලෝකය ස්පර්ශ කරනවා. රූප වේදනා සංඥා සංස්කාරයන් විඥාණයට ධර්මයන් එනවා. ඊට පස්සේ ඒවා ස්පර්ශ කරලා ඒ ස්පර්ශයත් එක්ක මගේ හිතේ වේදනාවන් හට ගන්නවා. සුඛ වේදනා දුක වේදනා දුක්ඛම සුඛ වේදනා හට අරගෙන ඒ වේදනාවට මම ඊට පස්සේ තණ්හා කරනවා. තණ්හා කරලා ඒ තණ්හාවට ඔන්න මම උපාදානය කරනවා. මම නන්දිය හට ගන්නවා. මම ඒක සතුට සොයලා සතුට ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා අරගෙන නන්දිය හටගෙන මම මැරිලා උපදින්න කැමති වෙලා එන්න ඒක උපාදානය කරගෙන ඔන්න භවයක් සකස් කරනවා. භවයක් සකස් කරලා ඊට පස්සේ ඒ භවය සකස් කිරීමෙන් ජාතියක් හටගෙන
ඒ ජාතිය නිසා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස කියන ඔය දුක්ඛ 12ම අපිට එනවා. ඒක තමයි මම දැක්කේ ඔය මට පැහැදිලි අෂ්ටාංගමය කියන්නේ මොකද්ද? එතකොට අෂ්ටාංගමය කියන්නේ සංවහන්ස මම තේරුම් අරගෙන තියෙන විදිහට දැනට මේ ඔය process එකම අපි අර දුක හටගත් එක දැන් මම යම් කිසි දෙයකට මම දැන් හිත ගියා නම් දැන් මේ බුද්ධ රූපයට හරි මගේ හිත ඇලුනා නම් මම දකිනවා ඔන්න මගේ ඇහෙන් මම මේ බුදු රූප ස්පර්ශ කරා. මට ඔන්න ඒකට සුඛ වේදනාවක් ආවා. ඒ සුඛ වේදනාවට මගේ හිත දැන් ඔන්න ඇලුනා. තණ්හා වුණා. මොන්න මම ඒක මම ප්‍රකාශ කරා හරිම ලස්සන බුදුරුවක්නේ. ඊට පස්සේ මම ඒකට උපාදාන කරලා ඒක යන්නේ උපාදානයට යන්න නොදී මම ඒ ක්‍රියාවලිය කඩනවා. කඩලා හිතනවා නෑ. මම මේක අභිනන්දනා කරන්නේ මම මේක පිළි අරගෙන තබා ගන්න. මම දැන් මේ කියන්නේ ඒක එතනින් එහාට යන්න නොදී චක්‍රේ කඩන එක තමයි අෂ්ටාංගමය. අෂ්ටාංගමය කියලා මම තේරුම් අරන් තියෙන සමාංශයෙන්. මේක හරිද දන්නේ නැහැ ඉතින්. නිවැරදි කරගන්න දැන් කීපයක්ම තියෙනවා. හොඳයි. ප්‍රධාන වශයෙන්ම තමයි නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ කිසිම ධර්මතාවක් අප විසින් ක්‍රියාත්මක කරන්නක් නොවේ. අනුන් විසින් ක්‍රියාත්මක කරන්නකුත් නොවේ. මේ සියලු ධර්මතා හේතුවක් නිසා හටගන්නේ. ඒ හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙන්නේ. එතකොට මේ මම කරනවා කියන එක ධර්මයේ තුලින් දැන් දකින්න පුළුවන් කාරණාවක් මේ මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පනවන්නේ නැහැ. නයිදං අත්තකතම් බිම්බං කිව්වේ ඒකයි. මේ මම විසින් කරන්නක් නොවේ. නයිදං පරකතං අගං අනුන් විසින් උදා කරන්නකුත් නොවේ මේ දුක. එහෙනම් කොහොමද මේක සකස් වෙන්නේ? දෙවියන් වහන්සේ කැමතිද? නෑ එහෙමත් නෙවෙයි. එහෙනම් අහේතුකවද? නෑ එහෙමත් නෙවෙයි. හිපේම සිද්ධ වෙන දෙයක්ද? එහෙමත් නෙවෙයි. එහෙනම් කොහොමද? හේතුම් පටිච්ච සම්භූතං හේතුවක් පවතින තුරු සිද්ධ වෙන ක්‍රියාදාමයක්. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන එකම ධර්මතාවයක්වත් මේ මම විසින් සකස් කරන්නේ නෙවෙයි. මට තෘෂ්ණාවෙන් මම තෘෂ්ණාවෙන් ගැලවෙනවා මම තණ්හාව කඩනවා මම උපාදානය කඩනවා එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම ධර්මයක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුඵල ධර්මයක්. ඒ කියන්නේ හේතුවක් පවතින තුරු ඵලය විද්‍යමානයි. එහෙනම් අපට කරන්න තියෙන්නේ හේතුව නැසන එක. හේතුන් පටිච්ච සම්භූතං. හේතුවක් නිසා නම් මේ සියල්ල සකස් වෙන්නේ. මේ අචේතනික සචේතනික භූත පණ ඇති භූත පණ නැති භූත ලෝකේ පදාර්ථ තියෙනවා පණ ඇති පදාර්ථ පණ නැති පදාර්ථ. මෙන්න මේ සියල්ල සකස් වෙන්නේ හේතුවක් නිසා නම් අපට තියෙන්නේ අන්නේ හේතුව නැසන. එතකොට අන්නේ සකස් වෙන ක්‍රියාදාමයේ නතර වෙනවා. එතකොට දැන් ඔබ ධර්මයේ ගොඩක් ගැඹුරට අහලා තියෙන නිසා ලේසි පැහැදිලි කරන්න උදයංගම අත්ංගම කියලා කියන්නේ ඔබට යම්කිසි අවබෝධයක් දැනුමක් තියෙනවා ඒ ගැන හැබැයි ඒක හරි පරිපූර්ණ නැහැ. උදයංගම අත්ංගම කියලා කියන්නේ මේ දැන් උදා වුණා ඊට පස්සේ ඒක මගින් කඩන කතාවක් නෙමෙයි. මෙන්න මේක. මේ සුවාසු දහසක් ධර්මස්කන්ධයම බුදුරජාණන් වහන්සේගේ මේ අමා ධර්මයේම පදනම් වෙන්නේ ප්‍රධාන න්‍යාය ධර්ම දෙකක් ඔස්සේ. මේ න්‍යාය ධර්මයේ තමයි දතාව. එහෙම නැත්නම් මේකට අපි කියන උදේ වය කියලා. අහලා තියෙන්නේ නේද? උදේ වය අහලානේ? අහලා නැහැ සර්. සමුදය නිරෝධය අහලා තියෙනවා. අහලා තියෙනවා. උදේ වය කියන්නේ සමුදය නිරෝධයටම තමයි. හොඳයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මොකක්ද මේකේ තේරුම? දන්නේ නැහැ සර්. අහලා තියෙන විදිහට? අයි කියන බල සමහර. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. සමුදය ධර්මයයි නිරෝධ ධර්මයයි එක සැර වෙන දෙයක් ඒ වගේ දෙයක් නෑ. ඒක තමයි ඔය අනිත්‍යයි කියලා අරන් ඉන්න හිතාගෙන ඉන්නේ. ඒකට හිතන් ඉන්නවා සමුදය යමක් සමුදය වුණා නම් යමක් හටගත්තා නම් ඒක එතනම නිරෝධයටපත් වෙනවා කියලා. එහෙම තමයි අරන් තියෙන්නේ. යමක් හටගත්තාම ඒක එතනම නිරෝධ වෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් කරන්න දෙයක් නෑ නේද? නිවන් මඟ වඩනවා කියලා කරන්න දෙයක් නැහැ. මඟ වැඩිවීමක් ගැන සඳහන් කරන්නේ මොකක්ද එහෙනම්? බුදුරජාණන් වහන්සේ කියන්නේ පංච ඉන්ද්‍රිය වඩව, පංච බල වඩව, සතර ඉර්ධිපාද වඩව, සතර සතිපට්ඨානිය වඩව, සප්ත බොජ්ජංග වඩව, ආරියෂ්ඨාංගික මාර්ගය වඩව කියන්නේ මොකක්ද? නිරෝධය කියන එක නිකම්ම සිද්ධ වෙන එකක් නම් ඉබේම අපට නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස මාර්ගයක් අවශ්‍ය නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං කියලා
මාර්ගයක් දේශනා කරන්න ඕනේ නෑ නේද? දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටලවගෙන ඉන්නේ. දැන් උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ තේරුම් අරගෙන ලෝකෙට විග්‍රහ කරලා තියෙන්නේ මොකද්ද? මේ නිසා තමයි මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයට මෙහෙම කලක් උදා වුනේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනා මේ අමා ධර්මයේ මූල સિદ્ધාන්තයම පටලව ගත්තා. එහෙනම් මොකද්ද මේ මූල સિદ્ધාන්තය? මේ සමස්ත සුවාසු දහසක් ධර්මස්කන්ධයම පදනම් වෙන්නේ මම මේ පෙන්වලා දෙන්නම් මේ න්‍යාය ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය. මොකද්ද මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය? ඔබ බණ අහලා තියෙන කෙනෙක් නිසා ඔබට ඉක්මනින් මේව වැටහෙයි. ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උත්තරෙන් ගන්නක් තිබුණා. හොඳයි සාරා. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති. මේ හේතු ඇති කල්ලි මේ උපදී, මේ සකස් වේ, මේ පවතී, මේ හටගනි. ඉති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුජ්ජති. මේ හේතු නොමැති කල්ලි මේ හට නොගනි, මේ නූපදී, මේ නොපවතී. අන ප්‍රධාන સિદ્ધාන්තය. ඔන්න උදය, ඔන්න වය, ඔන්න සමුදය, ඔන්න නිරෝධය. සමුදය නිරෝධය කියලා කියන්නේ හටගත් එකක් පැන්සිල යන කතාවක් නෙවෙයි. යම් හේතුවක් නිසා යමක් හට ගන්නවා නම් හේතු නිරෝධයෙන් එය නිරෝධයටපත් වෙනවා කියන න්‍යාය ධර්ම. දැන් උදාහරණයක් කිව්වොත් ගින්දර ඇති වෙන්නේ දර නිසා නම් දර අයින් කරාම මොකද වෙන්නේ? ගින්දර නිවිලා යනවා. යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. යම් ධර්මයක් හේතුවකින් සමුදය වෙනවා නම් අපිට තියෙන්නේ ධර්මයේ සමුදය කරන හේතුව නැසන්. එතකොට මොකද වෙන්නේ? ඒ සියලු ධර්මතා නිරෝධයටපත් වෙනවා. නැවත නූපදින තත්ත්වයටපත් වෙනවා. එහෙනම් සමුදය කියන්නේ යමකින් යම් හේතුවක් නිසා යමක් හට ගන්නා ස්වභාවය. මේ සියලු සංකතයන් සකස් වන ස්වභාවය. සංකතයන්ගේ පහළවීම සමුදය කියන්නේ. නිරෝධය කියන්නේ හේතු නැසීමෙන් ඒ සංකතයන් නිරෝධ නොවන තත්ත්වයටපත් වීම. එතන තමයි අසංකතය තියෙන්නේ. සංඛතය සහ අසංඛතය. සමුදය වුණොත් සංඛතය, නිරෝධ වුණොත් අසංඛතය. මෙන්න මේ න්‍යාය ධර්මයට තමයි උදය වය කියන්නේ. උදය විඥානය කියන්නේ. කේනට්ඨේන අනිච්චා උප්පාද වයට්ඨේන අනිච්චා කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ කොමන අර්ථයෙන්ද මේ අනිච්ච කියන්නේ? මෙන්න මේ උදය වය අර්ථයෙන්. ඒ කියන්නේ ප්‍රධාන මූල સિદ્ધාන්තය තමයි අර මම පැහැදිලි කරේ පටිච්ච සමුප්පාද સિદ્ધාන්තය. මේ හේතු ඇති කල්ලි මේ උපදී. මේ හේතු නිරෝධ කල්ලි මේ නූපදී කියන ප්‍රධාන સિદ્ધාන්තය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනිච්ච කියන સિદ્ધාන්තය මත තමයි කෙනෙක්ට මේ සංසාරයේ සත්‍යයේ භවික සත්‍යයේ හේතුඵල සත්‍යයේ ඉන්නවා. හැබැයි ස්ථිරසාරෝ අවිපරිණාමී ආත්මයක් නැහැ කියලා තේරුම් ගන්න. කුමක් හේින්ද? යම් හේතුවක් පවතින තුරු තමයි ඒ සංකත සකස් වෙන්නේ. දැන් සසරේ සත්‍යයේ භවයෙන් භවයට මේ විදිහට හේතුඵල වශයෙන් උපදින්නේ හේතු පවතින තුරු. ඒ හේතු නිරෝධ කළ කල්ලි නැවත උපදින්නේ නැහැ. මේකේ ආත්මයක් නැහැ. මේ ස්කන්ධ පංචකය තුල මේ පංච උපාදානස්කන්ධය තුල ආත්මයක් නැහැ. ඒ කියන්නේ ධර්මයේ අහලා තියෙන නිසා මම මේ ටිකක් ගැඹුරට කියනවා. තේරුම් නැතුනොත් අහන්න. සමාන මේ දැන් හේතුවක් නැත්තම් අස්තංගමයක් නැහැ. නෑ හේතුවක් නැත්තම් උදයක් නැහැ. එතකොට ඒක තමයි අත්ංගමය. එතකොට ආශ්‍රව නසනවා කියලා කියන්නේ ඔය කියන දෙයටමද? ආශ්‍රව නසනවා කියන එක මම දැන් පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි. ආශ්‍රව කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් ආසාව. ආසාව. දැන් අපේ රටේ ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු නිවනටපත් වෙලා තිබුණානේ අතීතයේදී. මේ අනුරාධපුරේ කියලා කියන රහතන් වහන්සේ ලක්ෂ ගණක් වැඩි හිටිය නගරේ. මේ නගරේ හිටපු මේ අපේ මේ ඉන්න ගමත් ඇවිල්ලා හැම විශේෂ ගමක් මේ කටුකැලියාව කියන්නේ මේ පෙර බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය බබලපු කාලෙදී බොහොම වැබලිච්ච ගමක් මේ. ඉතින් මේ ගම්වල හිටිය සාමාන්‍ය ගොවිතැන්පත් කරන මේ අහිංසක උදවිය ඒ කාලේ ඉඳලා තියෙන. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ මේ ඉස්කෝලේ ගිහිල්ලා උගත් කමත් එක්ක ලැබෙන එකක් නෙමෙයි. උපාධි සහතික ගත්තාම ලැබෙන එකට නෙමෙයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ධර්මය අධර්මය හඳුනා ගන්න පුළුවන්කම. හොඳ නරක තේරුම් ගන්න පුළුවන්කම. කුසලයේ අකුසලයේ තේරුම් ගන්න පුළුවන්කම. එතකොට ඒ සාමාන්‍ය තලයේ මිනිසයන්ටත් මේ ධර්මයේ වැටහුනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මයේ මේ පුංචි අවුරුදු 5 ළමයාට අපේ ශාසනයේ අවුරුදු 4 මාරේ රහතන් වහන්සේ කෙනෙකුත් ඉඳලා තියෙනවා. මට තේරප්‍රදානි හම්බුණා. මට නම මතක නැහැ උන්වහන්සේගේ.
කොහොම හරි අවුරුදු 4මාරයි. එතකොට මේ පුංචි දරුවන්ටත් මේ ධර්මයේ තේරුනේ. එහෙනම් මේ ලේසියෙන් තෝරගන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා. දැන් අද මේක පටලවා ගත්තට පස්සේ ආචාර්ය මහාචාර්යවරුන්ටවත් මේකේ අගම් මුලක් තේරෙන්නේ නැහැ. අයත් හිතනවා මේ නිවන අවබෝධ කරගන්න සුවාසුදහස ධර්මස්කන්ධයම එක්ක හදාරන්න ඕන. එහෙම නැත්නම් අද ධර්මයේ තේරෙන්නේ නැහැ මොනවා හරි. එතකොට මේ ධර්මය ලේසියෙන් තෝරගන්න පුළුවන් ධර්මය ලේසියෙන් තෝරගන්න බැරි තැනකට ඇදලා දාලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ලෝකෝත්තර අර්ථයෙන් බසාගත්ත නිසා. ආශ්‍රව කියලා කියන්නේ ආසාව. ආසවක්ඛයා කියන්නේ ආශ්‍රව. ඒවත් ආසාව. ක්ෂය කර ගැනීම. ක්ෂය වීම. ආසවක්ඛයා නිබ්බාන. ආසාව තමයි විනාශයට මුල. ආසාව නිසා මේ සියල්ල හටගන්නේ. දැන් ඒක ඔබට මම පැහැදිලි කරලා දෙනවා තව ටිකකින්. එතකොට උද්‍යංගම කියන්නේ මේ හේතුවක් නිසා උදා වෙන ලක්ෂණය. ඒක තමයි ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සු පාදා ඉදං uppajjati කියන්නේ. ඒ තමයි උද්‍යංගම. ඉති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධය මං නිරුජ්ජති. ඒ තමයි අත්ංගම. ධර්මයේ තුල මේ ද්වතාව ආකාර කිහිපයකට පෙන්නනවා. සමුදය නිරෝධය කියන වචන දෙකෙන් පෙන්නනවා. උදය වය කියන වචන දෙකෙන් පෙන්නනවා. උදයංගම අත්ංගම කියන වචන දෙකනුත් පෙන්නනවා. එතකොට එහෙමනම් මේ සමස්ත ධර්මයේම අර කිව්ව පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ මතයි පදනම් වෙන්නේ. ඒකයි කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් මේ ධර්මයේ දකින්න නම් මෙන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ දකින්න ඕන. එහෙනම් මේ කිසි දෙයක් මේ අප විසින් කරන දෙයක් නෙවෙයි තියෙන්නේ. දැන් මේ භවයේ ඉපදිලා ඉන්නවා. දැන් මේ භවයේ ඉපදිලා ඉන්නකොට අපි හිතනවා මේක අපි අන්න එක තමයි ගැඹුරට ධර්මයේ බලන්න ඕනේ. දැන් අපිට හිතෙනවා මේ අපි විසින්ම කරගත්ත දෙයක් මේක කියලා. ඒකත් ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටියක්. ඒකත් ඇවිල්ලා වැරදි දෘෂ්ටියක්. ඒ කියන්නේ දැන් අපි මේ කරගත්ත දෙයක් තමයි මේ තියෙන්නේ කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා නයිදං අත්තකතම් නිබ්බන් නයිදං පරගතං අගම්. මේක තමා විසින් කරන්නකුත් නෙවෙයි අනුන් විසින් කරන්නකුත් නෙවෙයි කියලා. කරවන්නකුත් නෙවෙයි කියලා. එහෙමනම් දැන් මේ අපි කරලා මේ හටගත් එකක් කියලා කියන්නේ කොහොමද? එහෙම ගත්තොත් එනවා ආත්ම දෘෂ්ටිය. සංසාරේ ආත්මයක් සැරිසරනවා කියලා. එහෙම එකක් නෑ බුදුරජාණන් වහන්සේ එහෙම ධර්මයක් දේශනා කරන්නේ. දැන් අර පහන් දැල්ල ඔබට පේනවා. ඒ පහන් දැල්ල හේතුවක් පවතිනතුරු හේතු පවතිනතුරු විද්‍යමානයිනේ. දැන් තෙල් තියෙනකන් තිරේ තියෙනකන් ওই පහන් දැල්ල තියෙනවා. ඊට පස්සේ තෙලුයි තිරයි අවසන් වුණාම මොකද වෙන්නේ? ඒ අවසන් වෙනවා. ඊට පස්සේ අපි ආයි තෙලුයි තිරයි දාලා පහන පත්තු කරනවා. දැන් අපි මේ පහන නිවුණාට පස්සේ ආපහු තෙලුයි තිරේකුයි දාලා පහන පත්තු කරනවා. එතකොට ඒ පත්තු වෙන්නේ අර කලින් තිබිච්ච තිරේද? කලින් තිබිච්ච දැල්ලද? නෑ සාහස. කලින් තිබිච්ච පහන නෙවෙයි. ඒ මොහොතේ විද්‍යමාන වෙන්නේ මොකද්ද? ඒ අර කලින් තිබිච්ච පහනට මේ ඥාති වෙන පහනක් වගේ නේද සාහස? ඔව් දැන් ඥාති වෙන කියන්නේ මෙහෙමයි. දැන් ඔන්න මෙහෙම ගමු අපි තවත් ඔය ගැඹුරින් තෝරගමු. දැන් එතකොට ඔබට පැහැදිලි අවස්ථා දෙකේ තිබුණේ පහන් දෙකක්. ඔව් සර්. එකක් නෙවෙයි. හැබැයි විද්‍යමාන වෙන ආකාරයෙන් අපට කාටවත් එහෙම හිතෙන්නේ නැහැ එකම පහනයි මේපත් වෙන්නේ කියලා. එකම තිරේ එකම දැල්ලයි කියලා. නමුත් මේ සත්‍යයේ මරණින් පස්සේ ඇතිවෙන ක්‍රියාදාමයේදී එහෙම වැරදි දෘෂ්ටියක් පවතිනවා. මොකද දැන් කෙනෙක් මැරෙනවා. ඔව්. මැරිලා හේතුඵල වශයෙන් ඊළඟ භවයේ උපදිනවා. දැන් මේ උපදින්නේ අර කලින් හිටපු කෙනාමද? නෑ සමහරවිට. ආත්පසින් වෙනස් කෙනෙක්. අලුතෙන්ම හටගත්ත වෙනම කෙනෙක්ද? අලුතෙන්ම හටගත්ත වෙනම කෙනෙක්. අරයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඥාතිත්වයක් තියෙනවා නමුත් එකම කෙනා නෙමෙයි. මොකද ඥාතිත්වය? ඥාතිත්වය දැන් අපි බැලුවොත් අර විඥාන ධාරාවේ යම්කිසි ඥාතිත්වයක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ওই ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහුවාම උන්වහන්සේ දෙන උත්තරයක් නචසෝ නච අඤ්ඤෝ. ඔහුමත් නෙවෙයි. වෙනත් කෙනෙකුත් නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් ඔබ දැකලා ඇති පොලොස් ගෙඩිය. පොලොස්. ඔව්. පොලොස් ගෙඩිය කාලයකට පස්සේ කොස් ගෙඩියක් වෙනවා.
කවුරු හරි අහනවා දැන් ඔය තියෙන්නේ අර පොලොස් ගෙඩියද කියලා. දැන් මොකද කියන්නේ? නෑ ඒක නෙමෙයි. එතකොට අහනවා එහෙනම් වෙන එකක්ද ඔය තියෙන්නේ? නෑ වෙන එකකුත් නෙමෙයි. එහෙනම් එහෙනම් මොකද එතන තියෙන්නේ? ඒක වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා. ඒ ස්කන්ධයන්ගේ විපරිණාමයක් පේනවනේ. ඒ නිසා අන්‍ය ස්වභාවයකටපත් වෙලා. අන්‍ය ස්වභාවයකටපත් වුණා මිසක් වෙනම එකක් කියලා අපිට කියන්න පුළුවන්කමකුත් නැහැ. මේ විපරිණාමයටපත් වෙච්ච නිසා ඒකම කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ. පැහැදිලිද? ඔව් සර්. ඔය විදිහට මේ සියලු හේතුඵල ධර්මතා අනුන්වය ස්වභාව එතකොට එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ධර්මයේ හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේදී අපිට කරන්න තියෙන හේතු මූලයේ සිඳලන එක. දැන් ඔබ මුලින්ම අහුවනේ ප්‍රශ්නයක් කොහොමද මේක මුලින්ම නසන්නේ කියලා නේද? ඔව් සර්. අන්න මුලින්ම නසන ආකාරය තමයි දැන් තේරුම් ගන්න ඕන. දැන් මම ධර්මය අහලා තියෙන නිසා ගොඩක් මම ඇතුළට වැඩිපුර යන්නේ නැතුව මම කියන්නම් මේ න්‍යාය ධර්ම ඊට පස්සේ උන්තරම් ප්‍රශ්න කරන්න පුළුවන්. හොඳයි. දැන් අවිජ්ජාව කියන්නේ මොකද්ද? අවිජ්ජාව කියන්නේ සාමාන්‍යස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයක් නැතිකම. දැන් මේ අහුවනේ කොහොමද මුලින්ම නසන්නේ කියලා? ඔව් සර්. මුලම තියෙන හේතුව මොකද්ද? මුලම තියෙන හේතුව අවිද්‍යාව. අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාව පවතින තුරු එතනින් එහාට පටිසමුපාද චක්‍රය ක්‍රියාත්මකයි. එහෙමයි. දැන් අර මම කරන්නේ නැහැ වෙන කෙනෙක් කරන්නේත් නැහැ නයිදන් අත කතම් බෙම්බන් නයිදන් පර කතම් අගන් කියන මේ ගාථාවේ තියෙන තේරුම මොන තෝරගන්න දැන් කර්මය කරවන්නේක් නැහැ දැන් මෙහෙම ගුහාම කෙනෙක්ට එකපාරටම පටිච්ච සමුප්පාද ධර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක් උඩමින් බලන්න පුළුවන්. කර්මය කරන්නේක් නැහැ කරවන්නේක් නැහැ කිව්වහම දැන් අපි මෙහෙම ගමු සංඛාර කියලා කියන්නේ මොනවද? සංඛාර කියන්නේ රාග ද්වේෂ මෝහයන් එක්ක කරන දේවල්. ඊට තවත් ඒ කියන්නේ නිර්වචන තියෙනවා. තව කියන්න බලන්න. සංඛාර කියන්නේ මොනවද? රාග ද්වේෂ මෝහ නැති කිරීමද? නැති කිරීම නෙමෙයි. රාග ද්වේෂ මෝහ තමයි සංඛාර කියලා කියන්නේ. කියන්නේ රාග ද්වේෂ මෝහ නැති කිරීම තමයි නිවන. ඔව් වාචිකව සංඛාර කරනවා අපි. කාය සංස්කාර, මනෝ සංස්කාර, සංස්කාරයන් තුන් කොටසකට බෙදෙනවා. ඊට පස්සේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර කියලා දෙකොටසකට බෙදනවා. තව ආනන්ජාභි සංස්කාර කියලා ධාන තලයන් වලට යනකොට එහෙමත් සංස්කාරයන් තියෙනවා ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. දැන් එතකොට තවත් මම අහන්නේ තවත් ඒ ගැන ඔබට මොකක් හරි කියන්න තියෙනවද? සංස්කාර. දැන් අර ඉස්සෙල්ලා දැන් ආශ්‍රව ගැන කතා කළානේ. දැන් ආශ්‍රව කියන එක අපේ ව්‍යවහාරයේ තියෙන වචනේ තමයි ආසාව. දැන් අපේ ගමේ ගොඩේ ආච්චියම්ම කෙනෙක්ට ගිහලා බල කිව්වත්ටි ඒවහම ආච්චියම්ම ආශ්‍රව නැතපන් කියලා ආච්චියම්ම උඩුබිම් බලන්න පුළුවන්. මොකක්ද යකෝ මේ ආශ්‍රව කියන්නේ කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඔව්. ඒකට අපි ආච්චියම්මගෙන් අහනවා ඔබට ආශ්‍රව තේරුම් නැතුව නැට ආසාව කියන එක තේරෙනවා නේද ආච්චියම්ම? එතකොට කියනවා ඔව් තේරෙනවා. ආසාව නැසා ගන්න පුළුවන්. ඔව්. එතකොට දැන් ඔය ආශ්‍රව කියන එකට අපි සිංහලෙන් කියනවා ආසාව කියලා. එහෙමයි. ඒ වගේ මේ සංඛාර වලට අපි සිංහලේ විතරක් නෙමෙයි ධර්මයේ තියෙන මේ පදය අපේ මිනිස්සු හොඳට දන්න ඔය වචනේ කිව්වොත් සංඛාර කිව්වට දන්නේ නැහැ. සංඛාර කියන්නේ මොනවද කියලා වුවම උඩින් බලන්න පුළුවන්. එහෙමයි සාම. නමුත් මේ කියන පදයෙන් කිව්වහම මේකත් මේ ධර්මයේම තියෙන පදයක්. නමුත් අපි සාමාන්‍ය වහරේදී සාමාන්‍ය භාවිතයේදී මේ වචනේ තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. සංඛාර කියන්නේ මොනවද? තව ඔබට මම අහනවා. තව කියනවා ඒ ගැන විග්‍රහය. සංඛාර කියන්නේ සාමාන්‍ය සංස්කාර පත්‍ය විඥානං කියලා කියනවා නේද? එතකොට මේ විඥාන ධාරාව පවතින්නේ මේ සංස්කාරයන් නිසා කියලා කියනවා. එතකොට මේ සංස්කාරය පවතින්නේ අවිද්‍යාව නිසා කියලා කියනවා. මේ අවිද්‍යාව පත්‍ය සංස්කාර. එතකොට මේ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනන්ජාභි සංස්කාර. එහෙම කියද්දිවත් තේරෙන්නේ නැහැ.
ඔබ බලන්න මම ඕක ගැන සෑහෙන කල්පනා කරලා දෙනවා හිතලා තියෙන මේක හරි වටිනවා මට දැන්. ඊට පස්සේ මම තනියම හිතලා මේක මොකද්ද? ඊට පස්සේ මේ වචී සංස්කාර, මනෝ සංස්කාර, කාය සංස්කාර මේ සංසාරයට තියෙන ආසාවද? සංසාරයේ කරගන්නා සංසාරය ඇති කරගන්නා වූ කර්ම. මනෝ සංචේතනායන් උච්චති මනෝ සංඛාරා වචී සංචේතනායන් උච්චති වචී සංඛාරා කාය සංචේතනායන් උච්චති කාය සංඛාරා චේතනහම් භික්ඛවේ කම්මං වදාමි. මෙහෙනම් සංචේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. දැන් උතන චේතනා කියලා කියන්නේ මූල මාතෘකා උද්දේශය. එහි පටිනිද්දේශ දක්වා යනකොට අන්න විග්‍රහ වෙනවා මේ චේතනාව කියලා උතන කියන්නේ නිකම්ම චේතනාව නෙවෙයි සංචේතනාව. සංයෝජන සහිත චේතනාව. ඒ කියන්නේ රාග දේශ මොහ සහිත චේතනාව. ඒක තමයි සංඛාර කියන්නේ. එහෙනම් අන්නේ සංඛාරම තමයි කර්ම කියලා කියන්නේ. තවත් විදිහකට ගත්තොත් දැන් මේක පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනේ ක්‍රියාත්මක වන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයට තමයි සංඛාර කියන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත ක්‍රියාත්මක වෙනවා. වචනේ ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා සංඛාර. මෙන්න මේකටම කියනවා සංචේතනාව. මේකටම කියනවා කර්මය කියලා. පැහැදිලි? ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. තව පැහැදිලි කරනවා කියන්නේ ඉතින් ඒ ටිකම තමයි කියන්නේ. ඒ කියන්නේ සංචේතනාව කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් මේ සිත, කය, වචනය ක්‍රියාත්මක කරන නම් සත්වයක් විදිහට රහතන් වහන්සේගේ සිත, කය, වචනය කියලා තුනක් තියෙනවා. ඒකයිල ප්‍රභාසර සිතකින් කරන වැඩ. දැන් අපි මේ කතා කරන්නේ සත්වයක් ගැන. රහතන් වහන්සේට නම් කරන්න දෙයක් නැහැ. දැන් සත්වයක් ඉන්නවනේ. සත්වයක් ඉන්නවා හේතුඵල වශයෙන් සකස් වෙච්ච මේ ස්කන්ධ පංචකය තුල. දැන් එයා නැහැ කිව්වොත් එහෙම මේ ධර්මයේ තෝරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතු ඇති කල්ලි පවතිනවා කියලා. හේතු නිරෝධ කල්ලි නිරෝධ වෙනවා කියලා. දැන් අද මේ සමහරු කියනවා මේක ඇතුලේ සත්‍යෙක් නැහැ, මොකක්වත් නැහැ කියලා. මොකෙක්වත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. සත්‍යයකුත් නැත්නම් මොකෙක්වත් නැත්නම් අපිට නිවන් දකින්න කියලා දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් දැනටමත් ප්‍රශ්න විසඳිලා. එහෙම කියන්න පුළුවන් කමක් තියෙන රහතන් වහන්සේට විතරයි. මේ සත්‍යයක් නැහැ කියලා. එහෙනම් සත්‍යයේ ඉන්න නිසානේ අපි මේ සත්‍ය නිරෝධයටපත් කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් හේතුඵල වශයෙන් සකස් වන්නා වූ සත්‍යයක් ඉන්නවා. එහෙනම් මේ හේතුඵල වශයෙන් සකස් වෙච්ච සත්‍ය කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මෙන්න මේ සිත, කය, වචනය රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වන ස්වභාවය. සිත රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. වචනේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. කය රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ස්වභාවයට තමයි සංඛාරය කියලා කියන්නේ. මෙන්න මේ සංඛාරය සකස් කරන ඒ සිතේ ක්‍රියාවලිය තමයි මේ කියන්නේ සිත තුළ මෙන්න මේ සංඛාරය සකස් කරන ඒ චෛතසිකයට තමයි චේතනා චෛතසිකය කියලා කියන්නේ. දැන් කියත කියලා එකක් තියෙනවා. කියතෙන් කරන වැඩේ ලීරණ එක. ඒ වගේ උපකර්මීය තමයි චෛතසිකය තමයි චේතනා. එකෙන් කරන වැඩේ තමයි සංඛාර. එහෙනම් සංඛාර කියලා කියන්නේ මොකද්ද? ඒක ගොඩක් ගැඹුරට විග්‍රහ කරන්න ඕන තැනක් ඇත්තටම. සංඛාර කියන එක ටිකක් ගැඹුරු කාරණාවක්. සංඛාර කිව්වහම දැන් අපි පංචස්කන්ධයේ සංඛාරය ඉස්සලා තේරුම් ගමු. ඒකෝට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් ඔබට මේ ඉස්සරහා මේ රූප වගේක් පේනවා නේද? දැන් ඇහි ස්වභාවය මොකද්ද? පේන එක. ඇහැට රූප පේනවා. පෙනීම අතරින් අපි දැකීම ලබන්න ඕන. දැන් ඔබට පේන හැම දෙයක්ම ඔබට අඳුර ගන්න පුළුවන්ද? පේන දේවල් අඳුර ගන්න පුළුවන්ද? හුඟක් දේවල් අඳුර ගන්න පුළුවන් සම්මාස. පේන දේවල් අඳුර ගන්න බෑ. ඔබ දකින්න ඕන. ඒ කියන්නේ සම්මාස මට තේරුණා. ඒ කියන්නේ දැන් ඔබ දැන් බලන්න. දැන් මම කියන අතන බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා බලන්න කියලා. දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපේ දකිනවා. වටේ තියෙනවා පේනවා. පේනේව අඳුර ගන්න පුළුවන් ඔබට ඒ වෙලාවෙම. දැන් ඔබට මේ දැන් දැකලා තියෙන නිසා දැනගන්න එක නෙවෙයි මම මේ අහන්නේ. දැන් ඔබ යමක් දිහා බලද්දී ඔබට ඒ කාරණා විතරක් පේනවා වටේ තියෙන ඒ කාරණා විතරක් ඔබ දකිනවා අනිත් ඒවා පේනවා.
ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔබ මෙහෙම සමහරවිට කල්පනා කරනවා මෙහෙම පුටුවකට වෙලා. ඔව්. කල්පනා කරනකොට ගැඹුරට කල්පනා කරමින් ඉන්නවා. ඒ වෙලාවෙ ඉන්නේ මනෝද්වාරේ. ඔව්. මනෝද්වාරේ. මනස තමයි වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ මනෝ විඥානේ. එහෙමයි. අපිට මෙතන විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ විඥාන හයම එක සැරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක සැරේට එකයි. දැන් ඒ වෙලාවේ ඔබ මනෝද්වාරයේ ඉන්නේ. එතකොට මනෝ විඥානය වැඩ කරන්නේ. දැන් ඒ වෙලාවේ ඔබේ මිත්‍රයෙක් හරි කවුරු හරි මේ ඔබේ විරිඳ හරි මෙහෙම එහාට මෙහාට යනවා මෙතනින්. ඔව්. කීප සැරයක්. නමුත් ඔබ අර කල්පනාව තුලම ඉන්නවා. ඊට පස්සේ ආවිල්ලා කියනවා මම දැන් ගොඩක් වෙලා මෙතෙන්ට ඇවිල්ලා. ඔව්. එතකොට ඔබ කියනවා අනේ මම දැක්කේ නැහැ කියලා. එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවා සමහරවිට. දැන් ඔබේ ඇහැට පෙනුණා යා මෙහෙම යනවා. ඔව්. දැක්කේ නැහැ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මනස- විඥානය එතනට ફોකස් උන්නේ ඒ කියන්නේ චක්කු විඥානේ හටගත්තේ නැහැ. නෑ. එහෙමයි සමහරවිට. එහෙනම් ඇහැට රූප පේනවා කියන එකයි ඇහෙන් රූප දකින්නවා කියන එක එකද දෙකද? දෙකක් සමහරවිට. දෙකක්. එහෙනම් දැකීම තුල තියෙන්න ඕන මොකක්ද? පෙනීම කියන්නේ ඇහි ස්වභාවය. එහෙමයි සමහරවිට. ඇහැට රූප පේනවා. ඔව්. පේන හැම දෙයක්ම අඳුර ගන්න බෑ. එහෙමයි. පේන දෙයක් අඳුර ගන්න නම් අපි දකින්න ඕනේ ඒක. එහෙමයි සමහරවිට. අන්නේ දකින්න මොහොත තමයි චක්කු විඥානය කියලා කියන්නේ. ඇහෙන දෙයක් අහන්න ඕනේ. එතකොට තමයි අඳුර ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. දැන් ඇහෙන හැමදේම දැනගන්න බෑ. දැනගන්න නම් ඇහෙන දේ අහන්න ඕන. ඒ කියන්නේ සෝත විඥානය සකස් වෙන්න ඕන. මේ විදිහට විඥාන හය සකස් වුණාම තමයි බාහිර අරමුණ අපි අඳුරගන්නේ. එතකන් මේ අරමුණ ඇවිල්ලා ආයතනයන්ගේ ස්පර්ශ වෙනවා මිසක් ඒක අපි අඳුරගන්නේ නැහැ. දැන් ඇහැට රූප පෙනුනාට අපට රූපයක් අඳුර ගන්න පුළුවන් ඉන්නේ දැක්කොත් විතරයි. එහෙනම් ඒ දැකීම සිද්ධ වෙන්නේ කොතනදද? ඒ ඇහත් එක්ක සිත සම්බන්ධ වෙන්න ඕන. ඇහැයි සිතයකට සම්බන්ධ වෙන්න ඕන. මේ අවස්ථාව තමයි කියන්නේ චක්කු විඥාන කියලා. මම එකක් කිව්වහම මේ අනුසාරයෙන් ඊටු ටික තෝරගන්න පුළුවන්. එහෙමයි සමහරවිට. එතකොට ඇහැයි සිතයි සම්බන්ධ වෙන අවස්ථාව තමයි කියන්නේ චක්කු විඥානය කියලා. ඒ කියන්නේ ඇහැ කියන්නේ ඇත්තටම ద్వාරයක්. මේ ద్వාරයෙන් එබිලා බලනවා කවුද? සිත. සිත මේ චක්කු ద్వාරයෙන් එබිලා බලනකොට තමයි චක්කු විඥානය. එහෙනම් ඇහෙන් රූප දැක්කා කියලා අපි හිතුවට ඇත්තටම දැකලා තියෙන්නේ කොහෙන්ද? හිතෙන්. සිතෙන් දැකලා තියෙන්නේ. සිතෙන් දැක්ක රූපය සිතෙන් තමයි මේ රූපය දැක්කේ. සිතෙන් රූපය දකින්න උපකාර කරගත්ත චක්කු ద్వාරයේ දොර ඇහැ නැමැති දොර. ඇහැ නැමැති දොරෙන් එබිලා බලලා තමයි සිත අඳුරගත්තේ අන්නර බාහිර රූපේ. පැහැදිලිනේ? එතකොට ඔන්න බලන්න. එතකොට මේ ක්‍රියාවලිය දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි පටිච්ච වෙලා එකට එකක් හේතුඵල වශයෙන් ස්පර්ශ වෙලා උපදිනවා. එතන මොකද්ද? චක්කු විඥානය. දැන් එතකොට මේ චක්කු විඥානය කියන එක සැරේ සකස් වෙච්ච එකක් නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියන මේ સિદ્ધාන්තයේ ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ චක්කු විඥානය හටගන්න ඉස්සෙල්ලා ඊට පෙර චෛතසික හතරක් සකස් වෙන්න ඕන. කිසිම සිතක් තනිව හටගන්නේ හැම හිතක්ම හටගන්නේ චෛතසිකත් එක්ක. ඊට අනුකූලව යෙදෙන්නා වූ චෛතසික තියෙනවා. කුසල අකුසල අව්‍යාකෘත චෛතසික තියෙනවා. මෙන්න මේ චෛතසික අනුව තමයි හටගන්න සිත කුමක්ද කියලා තීරණය වෙන්නේ. එතකොට ඔන්න ඔය චක්කු විඥානය සකස් වෙන්නේ ඉස්සෙල්ලා චෛතසික හතරක් එතන සකස් වෙන්න ඕන. මොකද්ද? අපි දැන් බලමු මොනවද කියලා. එතකොට ඔබට ඔය සංඛාර කියන ක්‍රියාවලිය ගැන අවබෝධයක් එනවා. නැත්නම් හැමදාම සංඛාර කියවුවහම අපිට නිකන් කිය දෙනවා මේ රාගයෙන් දේශයෙන් මොහේ හිතන කියන කරන කිව්වට අපිට මේක ගැඹුරට තේරෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ විඥානයේ සකස් වෙන ඉස්සෙල්ලා සකස් වෙන මේ අනිකුත් චෛතසික ගැන. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය කියන මේ දෙක අතර තියෙන වෙනස. දැන් මුලින්ම සිද්ධ වෙන්න ඕන මොකද්ද? දැන් රූපේ දකින්න නම් ඉස්සෙල්ලා මොකද්ද වෙන්න ඕනේ? ඇහැයි රූපේ ගැටෙන්න ගැටෙන්න ඕනේ, ස්පර්ශ වෙන්න ඕනේ. නේද? මේ දෙක එකට ස්පර්ශ වෙන්න ඕනේ. මේ පටිච්ච කිව්වේ මේ දෙක එකට එකක් ගැලපිලා ස්පර්ශ වෙන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශ වෙන මොහොතේ මේ ස්පර්ශය සකස් කරන චෛතසිකයක් තියෙනවා. ඒකට කියන්නේ ස්පර්ශ චෛතසිකය. හැම හිතකම
රහතන් වහන්සේගේ සිතේ පවා යෙදෙන චෛතසික 7ක් තියෙනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍ර ඒකාග්‍රතාව කියලා. මේ චෛතසික 7 නැතුව සිතක් ගොඩනගෙන්නේ නැහැ. එහෙනම් ඕනෑම සිතක් ගොඩනගෙන්නේ මේ චෛතසික 7 යෙදෙන්න ඕන. රහතන් වහන්සේගේ යෙදෙන්නේ ওই චෛතසික 7 සබ්බ චිත්ත සාධාරණ චෛතසික. උන්වහන්සේගේ අනිකුත් චෛතසික යෙදෙන්නේ නැහැ. මොකද රාග දේශ මොහ සාමලින්ම ශේකර තමයි ඇති නිසා. එතකොට සාමාන්‍ය කෙනෙක්ගේ පෘථග්ජන කෙනෙක්ගේ සහ ආර්ය මාර්ගයේ වඩන අරියත් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක්ගේ ඒ මට්ටමේ රාග දේශ මොහ යෙදিলা තියෙන ආකාරයන් අනුව ඉතුරු වෙලා තියෙන ආකාරයන් අනුව ඒ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඒ චෛතසිකේ යෙදෙනවා. එතකොට දැන් ස්පර්ශය ඉස්සෙල්ලම සිද්ධ වෙන්න ඕන එහෙනම් රූපේ දකින්නවා. එහෙනම් මෙන්න මේ පළමුවෙනි චෛතසිකය තමයි ස්පර්ශ චෛතසිකය. දැන් පංචස්කන්ධ ක්‍රියාවලියේ අපි ගන්නව කොහොමද තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මෙන්න මෙතන රූප කියන අවස්ථාවට තමයි ඔය ස්පර්ශ කියන චෛතසිකය යෙදෙන්නේ. රූප කියන අවස්ථාවේදී යෙදෙන චෛතසිකය තමයි ස්පර්ශ චෛතසිකය. ඇහැයි රූපයයි. ඒවන් උපසංහරතය අනුව කනනාසය දිව ශරීරය මනස තෝරගන්න පුළුවන්. එහෙනම් ඇහැයි රූපයයි එකට ස්පර්ශ වෙන වෙලාවෙ යෙදුනා ස්පර්ශ චෛතසිකය. එහෙනම් ඊළඟට යෙදෙන චෛතසිකය මොකක්ද? දැන් ස්පර්ශය සිද්ධ වුණා. දැන් ඊළඟට මොකක්ද හටගන්නේ? වේදනාව. අන්න වේදනා චෛතසිකය හටගත්ත ඊළඟට. ස්පර්ශ චෛතසිකය ඊළඟට වේදනාව. වීමක් දනවන ස්වභාවයක්. ඒ කියන්නේ මොකද්ද මේ සිද්ධ වුණේ කියලා අර දැනගන්න පටන් ගන්න පළවෙනි නිමේෂය. ඉස්සෙල්ලා ස්පර්ශ සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්න හදනවා දැන් සිත. දැනගන්නකොට ඉස්සෙල්ලම සකස් වුණේ මොකද්ද? වේදනා චෛතසිකය. දැන් ඊට පස්සේ මොකද හටගන්නේ? මොකක්ද හටගන්නේ? සංඥාව. සංඥා චෛතසිකය කියන්නේ මොකද්ද? අර වේදනාව හඳුන ගන්නවා. කෙබඳු වේදනාවක්ද මේ සකස් වුණේ කියන එක අර සිත විසින් හඳුන ගන්න තුන්වෙනි චෛතසිකය. ස්පර්ශ චෛතසිකය ඒකේ දෙනවා රූප කියන අවස්ථාවට, ඊළඟට වේදනා කියන අවස්ථාව, ඊළඟට සංඥා කියන අවස්ථාව. දැන් ඔන්න ස්පර්ශ වේදනා සංඥා කියලා චෛතසික තුනක් සකස් වුණා. දැන් මේ තුනෙන් එනවා තොරතුරක්, දත්තයක් සිතට. දැන් එතකොට සිතට පුළුවන් කමක් නැහැ එළියට ඇවිල්ලා මේ කාරණාව බලන්න. සිත කරන්නේ මොකද්ද? මේ චක්කුද්්වාරය තුලින් තමයි මේ චක්කුද්්වාරයෙන් එන්නා වූ වර්ණ සටහනක් තමයි හිත අඳුරගන්නේ. එහෙනම් සිත මොකද්ද කරන්න ඕනේ මේ වෙලාවේ? සිත කරන්න ඕන අර බාහිර රූපේ ආපු දත්ත ටික හිත ඇතුලේ ප්‍රතිනිර්මාණය කරගන්න ඕන. ඡායාව හදා ගන්න ඕන. ප්‍රතිබිම්බය හදන්න ඕන. එතකොට තමයි සිත ඒ ප්‍රතිබිම්බය දකින්නේ. එතකොට බාහිර රූපේ නෙමෙයි. එහෙමයි. බාහිර රූපේ හැට පේනවා. පේන එකේ වර්ණ සටහනක් ගන්නවා සිත. අරගෙන හිත ඇතුලේ හදා ගන්නවා මෙන්න මේ රූපේ. මෙන්න මේ ප්‍රතිබිම්බය හේවත් මෙන්න මේ ඡායාව හේවත් මෙන්න මේ රූපේ හදා ගන්න අවස්ථාව තමයි අපි කියන්නේ චිත්තජ රූපය. මෙන්න මේ චිත්තජ රූපයේ තනන ක්‍රියාවලියට තමයි කියන්නේ සංඛාරය කියලා. කරන චෛතසිකයට තමයි කියන්නේ චේතනා කියලා. සමහරවිට එතකොට දැන් සිත මුලින්ම ඇහැට රූපයක් ගැටෙනවා. එය ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ එතකොට තමයි ස්පර්ශ චෛතසිකය යෙදෙනවා. ඊට පස්සේ ඒ ස්පර්ශ චෛතසිකය මූලික කොට ඒක නිසා හට ගන්නවා වේදනා චෛතසිකය. වේදනා චෛතසිකය හට ගන්නවා. ඊට පස්සේ වේදනාව හඳුන ගන්නවා සංඥාව. ඒකට තමයි සංඥා චෛතසිකය යෙදෙන්නේ. එතකොට ඒ ආපු තොරතුරු තියෙනවනේ. දැන් ස්පර්ශ වුණා මෙහෙම ඒක අඳුරගත්තා. ඒ ස්පර්ශ වුණා ඊළඟට ඒක වීමක් දැනුණා ඊළඟට හඳුනගත්ත කුමක්ද කියලා. එහෙමයි. දැන් එතකොට එනවනේ මේ යම් තොරතුරක් ඇසෝස්සේ චක්කු ප්‍රසාදයට පතිත වෙනවා අර රූපේ වර්ණ සටහන. එහෙමයි. මෙන්න මේ වර්ණ සටහන හිත ඇතුලේ හැදෙන්න ඕන දැන්. එතකොට හිත ඇතුලෙන් තමයි මේ රූපේ දකින්නේ. දැන් ඔබ හිතුවට මේ රූපේ පේන්නේ කියලා ඇත්තටම ඔබට මේ රූපේ නෙමෙයි පේන්නේ. හිත ඇතුලෙන් හදපු රූපේ. දැන් ඇයි එහෙම කියන්නේ? දැන් මේ වෙලාවේ ආලෝකය නොතිබුණොත් මොකද වෙන්නේ? මොකුත් පේන්නේ. එහෙනම් ඔබ දැකලා තියෙන රූපේට ආලෝකයද? ආලෝකය. එහෙනම් රූපේ කියලා අපි දැකලා තියෙන්නේ මොකද්ද? හිතේ හදාගත්ත දෙයක්. ආලෝක සටහන. එහෙම. වර්ණ සටහන කිව්වේ ඒකයි. එහෙනම් දැන් එතකොට දැන් අයි මම එහෙම කියන්නේ. දැන් මේ රූපය ඔබ දකිනවා කියලා කිව්වොත් දැන් ඔබට මට පෙන්වන්න පුළුවන් මේ රූපේම
වෙනස් විදිහකට තව සුළු වෙලාවකින් මේ ලයිට් එක දැම්මම මේ රූපය ඔබට නෙමෙයි පේන්නේ. මේ රූපේ නෙමෙයි පේන්නේ. එහෙම වෙනස් වෙලා. වෙනස් රූපයක්. ආලෝක ඔක්කොම වෙනස් වෙලා. පැහැදිලි නේද? එහෙමයි සර්. එහෙනම් ඒ වෙලාවට පේන්නේ ඒ වෙලාවේ තියෙන ආවරණ සටහන. ඒ විදිහට මේ ලෝකේ අපිට මේ පේන හැම රූපයක්ම පේන්නේ අපට එහි වර්ණ සටහන විතරයි. ඒ වර්ණ සටහන තමයි හිත ඇතුලෙන් හදන්නේ. මෙන්න මේ වර්ණ සටහනින් ඒ හිත ඇතුලේ රූපය හදන අවස්ථාවට තමයි කියන්නේ සංඛාරය කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ සංස්කාරය අපි කියමු දැන් මේ බුදු රූපය මේ බුදුරජාණන් වහන්සේ මෙතන නෙලවලා තියෙන රූපය ආලෝක සටහන මගේ ඇහෙන් දකින්න. ඒක ස්පර්ශ වෙනවා. ඊට පස්සේ වේදනාවක් හට ගන්නවා. ඊට පස්සේ වේදනාවට යම් කිසි සංඥාව හට ගන්නවා. මෙන්න බුද්ධ රූපයක් එහෙම කියලා අඳුන ගන්නවා. එතකොට ඒ වර්ණ උස දිග පළල හැමදේම අඳුර ගන්නවා. එහෙමයි. එතකොට ඒක දැන් මේ බුදුරුවක් මේකේ වර්ණ මේ තැඹිලි පාට මෙහෙම කළු පාටට පිටි පාට කොහොමද අඳුර ගන්න විදිහේ සංඥා ඒවා ඔක්කොම හඳුනා ගැනීමත් කරන්නේ සංස්කාරයෙන් නෑ. ඒක තමයි සංඥා චෛතසිකය කියන්නේ. සංඥා චෛතසිකය කියන්නේ හඳුනා ගැනීම. හඳුනා ගන්න අවස්ථාව. ඊට පස්සේ හඳුනාගත් දත්ත ටික තමයි සිත විසින් ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ හඳුනා ගන්න දේවල් දැන් පෙර සංස්කාරයන්ගෙන් ගත්ත දේවල්ද හඳුනාගන්නේ. නෑ පාට මේ මෙහෙමයි. ඒ පරණ නාම ගෝත්‍ර පරණ නාම රූප සටහන් ඒ වෙලාවේදී හේතු වෙනවා මේ ආකාරයෙන් මෙහෙමයි මේ වර්ණය මෙහෙමයි කියන අන්න ඒවර පෙර මතකයේ බැහැගත්තා වූ නාම රූප ඒ අවස්ථාවට යෙදෙනවා. ඒවට මේ නිකම් ඒ කියන්නේ ඒ සංජානනය වෙන අවස්ථාවේදී කියන්නේ මෙන්න මේ සංඥාව මේ වර්ණයයි මෙහෙමයි කියලා අඳුරගන්නේ අර පෙර මතකයේ බැහැගෙන තියෙනවා තමයි. ඒවා ශනිකව පරිසම්පාද උතන චිත්තක්ෂණයේදී පරිසම්පාද මේ අසුරක් ගන්න වෙලාවේදී අච්චර සංඝාත මෙන්න මේ වගේ සුළු කාලයකදී චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් යනවා. ඒකට තමයි ඒවා යන්නේ. කියන්නේ වේගෙන් ගිහිල්ලා පරිසම්පාද එක චිත්තක්ෂණයක පරිසම්පාද චක්‍ර 16ක් යනවා. එක චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඔබට ගණනය කරන්න පුළුවන් නේද බලන්න. එක අසුරක් ගන්න වෙලාවක් අච්චර සංඝාත මෙන්න මෙච්චර වෙලාවක යනවා චිත්ත වීති කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ 1.12ක සංඛ්‍යාවක් සිත් පේලි. චිත්ත දාම චිත්ත වීති. ඒක සිත් පේලියක චිත්තක්ෂණ 17ක් තියෙනවා. එක චිත්තක්ෂණයක් ඇතුළේ හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ කියලා හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත කියලා පටිච්ච සමුප්පාද චක්‍ර 4ක් එක චිත්තක්ෂණයක් තුළ එකකින් එක ඒ කියන්නේ එක චිත්තක්ෂණයක් ඇතුලේ එක පටිච්චසමුප්පාදයක් 4 බැගින් ක්‍රියාත්මක වෙමින් ඒ පටිච්චසමුප්පාද 16 වතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක චිත්තක්ෂණයක් හැදෙන්නත් පටිච්චසමුප්පාද චක්‍ර 16ක් යන්න ඕන. දැන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥාවේ තරම. අසුරක් ගහන වෙලාවේදී චිත්ත වීති කෝටි ලක්ෂයක් යනවා. ඒ කියන්නේ 1.12ක සංඛ්‍යාවක් දල වශයෙන් 1.12ක සංඛ්‍යාවක් චිත්ත වීති. එක චිත්ත වීතියක තියෙනවා චිත්තක්ෂණ 17ක්. කාට හරි මේ අසුරක් ගහන වෙලාව තප්පරයක් කියලා ගත්තොත් තප්පරයක තියෙන සිත් ගාන අඳුර ගන්න අවබෝධ කරගන්න උහු කරන්න ඕනේ 1.12 වැඩි කිරීම 17. ඒන සංඛ්‍යාව තමයි එක අසුරක් ගහන වෙලාවක තියෙන සිත් ප්‍රමාණය. ඒ තරම් සුළු කාල පරාසයක් තමයි එතකොට එක සිතකට වෙන්නේ. ඒ සිත ඇතුළේ පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් යනවා. හේතු කියන එකෙන් 4යි, ප්‍රත්‍ය කියන එකෙන් 4යි, අඤ්ඤමඤ්ඤ කියන එකෙන් 4යි, සංප්‍රයුක්ත කියන එකෙන් 4යි. විභංග ප්‍රකරණي අරගෙන බලන්න පුළුවන්. විභංග ප්‍රකරණي යන්න ඔය පටිච්ච සමුප්පාද චක්‍ර වාර 16 ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් හිතා ගන්න පුළුවන් උඩ සිද්ධ වෙන දේවල්. ඒ තරම් වේගයෙන් වෙන දෙයක් මේ තථාගතයන් වහන්සේ ඒ එතුමාණන් විසින්ම දැකගත්තා. දැකලා අවබෝධ කරලා පෙන්වුවා මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. උන්වහන්සේ පෙන්නනකම් අපිට කවදාවත් තේරුම් ගන්න බෑ. මේකට ඒ කියන්නේ ඒ අසමසම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ලෝකේ පහළ වෙලා මේ ධර්මයේ පෙන්වා දෙනකම් අපි ඉන්න මහා අන්ධකාරයක. දැන් උන්වහන්සේ පෙන්වලා තියෙන නිසා අපිට තේරෙනවා. මිසේ වෙන්නේ කියලා. එතකොට එහෙනම් දැන් පැහැදිලි නේද? එතකොට දැන් ඔබට අර ප්‍රශ්නට උත්තරයක් එනවා සංඥාව කියන එක අවස්ථාවේදී අර පරණ නාම රූප
සටහන් පරීක්ෂා කරන්න සිතට එන ඕන තරම් වෙලාව තියෙනවා. තියෙනවා එහෙමයි සමහර අපිට හිතුණාට මේක මෙහෙම කරනකොට වෙන වැඩක් කියලා. ඒ වෙලාවේ චිත්ත වේදි කෝටි ලක්ෂයක් යනකොට වැඩේ වෙලා පෙර භවයන් වල දැකපුවත් බලලා ඇති. දැන් ඒක ශනිකව සිහි වෙන එක. ඉතින් ඒ තරම් හිත වේගවත්. සිතේ වේගවත් භාවය තමයි අපිට මේ පෙන්නලා තියෙන්නේ. එතකොට එහෙනම් ස්පර්ශ චෛතසිකයේ දුනා, වේදනා චෛතසිකයේ දුනා, සංඥා චෛතසිකයේ දුනා. අර ඔබ කිව්ව විදිහට සංඥා වශයෙන් ගන්නේ පෙර පුරුදු කරගත්ත දේවල්, හඳුනාගත්ත දේවල්. මතකේ නාම ගෝත්‍ර වශයෙන් තියෙනවා. මතකේ බැහැගෙන තියෙනවා. නාම රූප සටහන් වශයෙන් තියෙනවා. නාම ගෝත්‍ර වශයෙන් උත් තියෙනවා. මෙන්න මේවා පරීක්ෂා කරලා තමයි අර දැනගන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි මේ දැක්කේ. මේ වර්ණයේ මේ දැක්කේ. මේ හැඩතල මේ දැක්කේ. මේ අනාදි වශයෙන්. ඒ හඳුනා ගැනීමේදී අර පෙර තියෙන නාම රූප සටහන් පරීක්ෂා කරලා බලනවා හිත. ඒක වේගින් සිත කරන වැඩක්. ඒක අව්‍යාකෘතයි. ඒක අපි කරන එකක් නෙමෙයි. මේ මම කරනවා කියලා එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිත විසින් ඒක කරන්නේ. ඒකයි මේ ගැඹුරු ධර්මයක් මේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ ප්‍රශ්නේ මිදෙන්න පුළුවන්. එතකොට සමහරවිට මේ සිත කියලා කියන්නේ මේ විඥාන ධාතුවට නෙමෙයි සිත කියලා කියන්නේ. ඔව්. එතකොට මේ මම ළඟදී මේ දිගර කුමාර මහත්තයාගේ ධර්මදේශනාවක් අහනකොට ඒ මහත්මයා කිව්වා මේ හුඟක් ඔය අන්‍යාගමිකයෝ දෙවියන් වහන්සේ කියලා කියන්නේ මේ විඥාන ධාරාවට කියලා. ඒ කියන්නේ මේ විඥාන ඒ කියන්නේ ධාතු 6කින් කියනවනේ මේ විශ්වය හැදිලා තියෙන මේ සියල්ල. එතකොට විඥාන ධාතුවට තමයි කියලා මේ විඥාන ධාතුවට තමයි කියලා ඒගොල්ලෝ රෙෆරන්ස් කරන්නේ මේ දෙවියන් වහන්සේ හරි අල්ලා හරි කොහරි මොකද ඒකෙන් තමයි කියලා මේ සියල්ල හටගන්නේ. එතකොට මේ විඥාන ධාතුව ඒ කියන්නේ අපි නම් මම කියලා දෙයක් නෙමෙයි නම් මේක කරන්නේ. එතකොට මේක කරන්නේ විඥාන ධාතුවෙන්. මෙහෙමයි. දෙවියන් වහන්සේ කියලා කියන්නේ විඥාන ධාරාවට නෙමෙයි. දෙවියන් වහන්සේ කියලා පටලවාගෙන තියෙන කර්මයට. කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් උදාහරණයක් කෙනෙක්ට ඇවිල්ලා කණේ පාරක් ගෙහුවොත් දඩාන් ගාලා. දැන් මොකද්ද ඔකට කියන්නේ ක්‍රිස්තියානි කෙනෙක්? දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවා. දැන් සිද්ධුනේ කොහොමද? කවුරු හරි ගැහුවා. ඔව් නිකන් ගැහුවද? නෑනේ. කවුරු හරි විපාක කර්ම විපාකයක් ආවේ. එහෙමයි. ඒ කියන්නේ පෙර සසරේ මෙයක් කාට හරි එහෙම ගහලා තියෙනවා. කණේ පාරක් ගහලා තියෙනවා. නැත්තම් වෙනත් කරපු කර්මයක ප්‍රවෘත්ති විපාකයක් තමයි අර ආවේ. දැන් මේක සිද්ධ වුණේ කොහොමද කියලා තේරුම් ගන්න බැරුණාම කොහොමද දෙවියන් වහන්සේ කැමැත්ත කියලා කණේ පාරක් ගහපුවා. නේද? එතකොට දැන් එහෙනම් දෙවියන් වහන්සේ කියලා පනවලා තියෙන්නේ මොකකටද? කර්ම. අන තමන්ට නොයැටෙන්නා වූ අර මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන යම් රටාවක් තියෙන දහම් රටාවක් අන්නේ දහම් රටාවට. කියන්නේ කර්මයට තමයි දෙවියන් වහන්සේ කියලා කියන්නේ. ඒ අය. ඒකයි සියල්ල දෙවියන් වහන්සේ කැමැත්ත අනුව සිද්ධ වෙනවා කියන්නේ. සිද්ධ වෙනවා කියන්නේ. දැන් උදාහරණයක් අර ඔබ දැක්කා පහුගිය කාලේ මීගමුවේ බෝම්බ තිබ්බ අර ත්‍රස්තවාදී. එහෙමයි සර්. මුස්ලිම් මිනිස්සු. තියලා මිනිස්සු මාලා. අර කවුද අර පියතුමා කිව්වා දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. දැන් නිකම්ම දර බෝම්බ දැන් අපි ධර්මයට අනුකූලව දකිනවා මේ බෝම්බ තියලා ඒ බෝම්බ වලින් මරණයටපත් උනේ කවරෙක්ද? නිකම් එසේ වුණාද? නෑ. පෙර සංසාරේ යාලා කරගත්ත අකුසල කර්මයන්ගේ විපාක. එතකොට අකුසල කර්මයන්ගේ විපාකයක් ආවහම ඒ අයට මේ පටිච්චසමුප්පාද න්‍යාය ධර්මයේ දකින්න බැරි නිසා ධර්මයේ ගැන අවබෝධයක් නැති නිසා ඒ අයට අන්ධකාරයක් පවතිනවා මේක සිද්ධ වුණේ කොහොමද කියලා තේරුම් ගන්න බෑ. එහෙම. එතකොට යාලා නොපෙනෙන දෙවි කෙනෙක්ට පැවරුවා ඒක. දෙවියන් වහන්සේ තමයි එහෙනම් මේක කරන්න ඇත්තේ කියලා. එහෙම නැත්නම් මාරයා. ඔව් දැන් මාරයා කියන්නේ මාරයා කියලා කියන්නේ මේ ධර්මයේ තුල මේ යෙදුමක් ඒක ඇවිල්ලා සිතට කියන වචනයක්. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වෙන සිතට වචනයක් තමයි මාරයා කියන්නේ. මාරයා කියලා එතකොට වසවත්ති දෙවියන් එහෙමත් ඉන්නවා. පංච මාරයෝ ඉන්නවා ක්ලේශ මාර, අபிසංකාර, ස්කන්ධ, මච්චු, දේවපුත්ත කියලා. එතනින් ওই දේවපුත්ත මාරයා තමයි වසවත්ති මාරයා කියන්නේ. එහෙමයි. ඊට කලින් ඉන්නවා හතර දෙනෙක් ක්ලේශ, අபிසංකාර, ස්කන්ධ, මච්චු. ඒ හතර දෙනයි සිත තුල. මාරයෝ කියන්නේ එතන පුද්ගලයෝ නෙමෙයි. ක්ලේශ ධර්ම මේවා ක්‍රියාත්මක වෙන යම් ධර්මතාවක්. දැන් මම පැහැදිලි කරන්න ඉස්සරහට. එතකොට දෙවියන් වහන්සේ කියලා මේ රැවටිලා තියෙන්නේ විඤ්ඤාණ ධාරාවකට නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ කර්ම ශක්තියට. කර්මය.
දැන් කෙනෙක්ට ජීවිතේ සැප විපාක වෙනවා දුක විපාක වෙනවා. දැන් එතකොට දැන් ඔය මිත්‍යා දෘෂ්ටික කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු ක්‍රිස්තියානි කෙනෙක් මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ කැමති කියන එක. දෙවියන් වහන්සේ කැමති කියලා යාලා ඒක පාර ගන්නවා. ඉතින් ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේ කැමති නෙවෙයි. කර්ම විපාක. නේද? එහෙමයි ස්වාමී. දැන් මට කියන්නකො පුදුම දෙවියෙක්නේ. අර තමන්ට වඳින්න ආපු මිනිස්සුන්ට බෝම්බ ගහලා කුඩේ කුඩු වෙලා පොල් කුඩු වගේ විසිරලා යනකොට ඒක කැමැත්ත නම් ඒ දෙවියන්ගේ. මොකටද ඒ පල්ලියට යන්නේ? එහෙමයි ස්වාමී. මම සමහරවිට ඔක අහලා තියෙනවා මගේ අන්‍යාගමික යාළුවෝ ඉන්න ඇමරිකාවේ ගොඩක්. ඒගොල්ලන්ගෙන් අහලා තියෙනවා මේ ලෝකයේ මේ බඩගින්න මිනිස්සු ඉන්නවා. අන්ධව උපදින මිනිස්සු ඉන්නවා. නංගිලා මල්ලිලා අන්ධව උපදිනවා. මේ අතපය හරියට නැතුව උපදිනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් නැතුව සෑහෙන දුක් විඳින මහා දරුණු රෝග ඇති වෙනවා. ඔව් එහෙම තමයි මම ඇහුවා මේ දුක්ඛයක් ඇති කරන්නේ මොකටද මේ දෙවියන් වහන්සේ? එච්චර අපි ගැන ආදරයක් කරුණාවක් තියනවා නම් ඇයි මේ දෙවියන් වහන්සේ අපිට මෙහෙම දුකක් දෙන්නේ? ඊට ඒගොල්ලෝ කියනවා අපිව තව ඉස්සරහට අරන් යන්න අපිව තව ශක්තිමත් කරන්න ඕනේ දෙවියන් වහන්සේ. එහෙම කරා. ඒකද අගමුල මාරු වෙලා ඉන්නේ. ආරු වෙලා සම්මාස. දැන් එතකොට නේද? අපි එතනම කියනවානේ පාදතුමාට කිව්වනම් ඇයි පාදතුමෝ ඔය තමන්ට වදින්න ආපු මිනිස්සුන්ටම බෝම්බ ගහලා විනාශ වෙන්න ඉඩ හැරියානම් ඒ දෙවියෝ ඒ දෙවියන්ගෙන් ඔබට පිහිටක් දෙනවා. එහෙම. දැන් අර ගිය මිනිස්සු අනාථ වෙලානේ එතකොට. ඒ ගිය මිනිස්සු විනාශයටපත් වුණානේ. ඒ ගිය මිනිස්සු විනාශ ඒ කියන්නේ මේ මිනිස්සුන්ට විනාශයක් අත්කර දුන්නේ. අර අපේ සිංහලයේ කියමනක් තියෙන වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටෙනවා වගේ වැඩක් නේ උනේ. පාස්කුවේදී වඳින්න ගියාට පස්සේ මේ මිනිස්සුන්ට බෝම්බයක් ගහලා කුඩේ කුඩුනාට පස්සේ මේක දෙවියන් වහන්සේ කැමැත්ත ගුවම හරියනවා. ඒක තමයි අන්ධකාරය. මේ ලෝකේ පවතින මිත්‍යා දෘෂ්ටික අන්ධකාරය. කියන්නේ මොකද්ද උනේ කියලාවත් මේ මිනිස්සු දන්නේ නැහැ. මොකද්ද මේ උනේ? ආගමුල දන්නේ නැහැ. ඉතින් නොපෙරෙන දෙවියට වැඩි පැවරුවා. ඒ නිසා දේවගොඩ කුමාර මහත්තයා කියපු කතාව වැරදි. ඒ කිව්වේ දෙවියන් වහන්සේ කියන්නේ කර්මයට තමයි ඒ කට්ටිය. ඒ කියන්නේ ඒ නිසා තමයි ඒ අයට යම්කිසි මේ කර්මය පිළිබඳ මහා ගැඹුරු අවබෝධයක් නැතත් යේසුස් වහන්සේ එහෙම නැත්නම් නබිනායකතුමා හරි කවුරුන් හෝ යමක් කියලා තියෙන බව හැබැයි. ඒ කියන්නේ එයයි කියලා තියෙනවා මෙහෙම. ඔබ යහපතේ හැසිරෙන්න. දෙවියන් වහන්සේ සතුටු වෙනවා ඒකට කියලා. එහෙමයි. දැන් ඒ කිව්වේ පින් කරන්න කියලා. එහෙමයි. ඔබ කිව්වා සාතන්ට නැත්නම් මොකද යක්ෂයාගෙන් ගැලවිලෙන්න. ඔබ පාපයෙන් වළකින්න කියලා. ඒතකොට දෙවියන් වහන්සේ නැත්නම් ඔබ පින් කළොත් ඒ කියන්නේ ඔබ යහපතේ හැසිරුණොත් තමයි දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේ සංඛාර කියලා කියන්නේ එහෙනම් මෙන්න මේ විදිහට සිත ඇතුලෙන් මේ රූපේ හදන අවස්ථාව. දැන් ඕකත් තව පැහැදිලි කරන්න ඕන. සංඛාර ගැන ඇත්තටම ලොකු අවබෝධයක් කෙනෙක්ට ඕන. එතකොට තමයි මේ නිවන් මඟ හොඳට එලිපෙහෙලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ওই සංඛාර කියන එකත් ආකාර 6ක්. දැන් ඇහෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගන්ධයක්, දිවෙන් රසයක්, කයෙන් ස්පර්ශයක්, මනසින් ධර්මයක් යනාදී වශයෙන් ආකාර 6කට මෙන්න මේ රූප නිෂ්පාදනය වෙන්න ඕන හිත ඇතුලේ. නිර්මාණය වෙන්න ඕන. එහෙම නැත්නම් හි ඡායාව ප්‍රතිබිම්බය සකස් වෙන්න ඕන. එතකොට ඇහෙන් දකින්නේ රූප. කනෙන් අහන්නේ ශබ්ද රූප. නාසයෙන් දැනගන්නේ ගන්ධ රූප. දිවෙන් දැනගන්නේ රස රූප. කයෙන් දැනගන්නේ පොට්ටබ්බ රූප. මනසින් දැනගන්නේ ධම්ම රූප. ඒ කියන්නේ 6 ආකාරික රූප, චිත්තජ රූප සකස් වෙන්න ඕනේ හිත ඇතුලේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ සිතට මේ හැදිච්ච රූපේ කුමක්ද කියලා අඳුර ගන්න. දැන් එකක් අපි පැහැදිලි කරමින් ඉන්නේ රූපය. ඒ කියන්නේ ඇහෙන් දකින්නා වූ රූපය. දැන් එතකොට අර ස්පර්ශ වේදනා සංඥා කියන චෛතසික ඔස්සේ ආපු තොරතුර සිත මගින් ප්‍රතිනිර්මාණය කරන ක්ෂණිකව. ඊටාම සුළු කාලයකදී අපිට හිතා ගන්න බැරි තරම් ඊටාම අල්ප කාලයක් ඒකට කොච්චරද යන්නේ චිත්තක්ෂණ කාලය කියලා කියා ගන්න බැරි තරම් ඊටාම සුළු කාලයකදී මේ අසුරක් ගහනලා කෝටි ලක්ෂයක් යනවනේ චිත්ත වීති. එහෙනම් ওই චිත්ත වීති වලින් කරන වැඩේ තමයි ඔය. එතකොට ඔන්න ඔය සංඛාරය හදන්නේ චේතනා කියන චෛතසිකයෙන්. සංඛාරය සකස් කරන. සංඛාරය කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාව සකස් කරන චෛතසිකයට කියන්නේ චේතනා කියලා. දැන් එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් එන්න ඕනේ. මම දන්නවා ඔබට මේ ප්‍රශ්න තව කිසිම එනවා. චේතනා කියන චෛතසිකයෙන් ඕක හදනවා. හැදුවට පස්සේ ඒ රූපය හදපු රූපය තමයි විඥාණයෙන් දැනගන්නේ. එහෙනම් විඥාණයෙන් දැනගත්තේ
අර එළියේ තියෙන රූපේද ඇතුලෙන් හදපු රූපේද? විඥාණයෙන් දැනගන්නේ ඇතුලේ හදපු රූපය. අර සංඛාරය තමයි දැනගන්නේ. එහෙමයි සමහරවිට. ඒක තමයි සංඛාරපච්චය විඥානං කියන්නේ. සංඛාරය තමයි විඥාණයෙන් අඳුරගන්නේ. ඒ කියන්නේ හිත ඇතුලේ හැදිච්ච රූපේ තමයි හිත අඳුරගන්නේ. දැන් මම කිව්ව උදාහරණය දැන් මේ වෙලාවේ මේ සිත විසින් හද වර්ණ සටහන තමයි මේ රූපේ හැටියට සිත අඳුරගන්නේ. දැන් අපි මේ වෙලාවේ මේ වර්ණ රටාව වෙනස් කළොත් මොකද වෙන්නේ? ඒ වෙලාවට අඳුරගන්නේ ඒ වෙලාවේ තියෙන වර්ණ සටහන. එතකොට සත්‍ය වශයෙන්ම සිත දැකලා තියෙන්නේ ඒ රූපේ යථාම රූපේ නෙමෙයි. ඒ මොහොතේ පැවතිච්ච වර්ණ රටාව. හැදෙලිද? තේරුණා නැද්ද ඒක? ආයි පොට. දැන් මේ වෙලාවේ ඔබට පේන්නේ මේ බුදු පිළිම මේ විදිහටනේ. එහෙමයි සර්. ඒ කියන්නේ මේ වෙලාවේ මේ පිළිම වහන්සේට වැටලා තියෙන ආලෝකය අනුව ඒ වර්ණ සටහන තමයි ඔබ අඳුරගන්නේ සිත විසින්. ඒ කියන්නේ සිත දකින්නේ මේ වෙලාවේ මේ සිතට මේ වෙලාවේ ගෝචර කරගන්න පුළුවන් වර්ණ සටහන මේ රූපේ හැටියට. එහෙමයි සර්. දැන් නමුත් මේ රූපය දැන් ගිහිල්ලා මේ පිළිම වහන්සේ අවුෙන් තිබ්බොත්. ඔව්. ඊට පස්සේ පේන්නේ වෙන රූපයක්. වෙන රූපයක්. මේ රූපයම මේ අපි මේ පිළිම වහන්සේම මේ පිළිම වහන්සේ මීට වැඩිය වෙනස් රූපයක්. එහෙමයි සර්. නේද? ආලෝකය වෙනස් වෙලා. ආලෝක සටහන වෙනස් වෙලා. එහෙනම් සිත දැකලා තියෙන්නේ අර බාහිර රූපේ නෙමෙයි හිත ඇතුලේ හැදිච්ච රූපේ. එහෙනම් මේ විදිහට හැමතිස්සෙම සංඛාරයෙන් හදන රූපේ තමයි විඥාණයෙන් දැනගන්නේ. එතකොට අන්නේ ක්‍රියාවලිය තමයි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. දැන් ඔන්න ඔබට මේ ප්‍රශ්නේ ආවේ නැහැ. දැන් එන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මට ආව පොඩි ප්‍රශ්නයක් සමහරවිට කියනකොට ඒ ප්‍රශ්නේ තමයි දැන් මොකද අර ස්වාමීන් කලින් කියපු දේ මගේ මනසේ වැඩ කරා. අර දැන් මම කියලා කෙනෙක් නෙමෙයිනේ දැන් මේක කරන්නේ. මේක මේ එතකොට එහෙනම් මේක ක්‍රියාවලියක් නෙමෙයි මෙතන වෙන්නේ. මේක නිකන් කිමිකල් එකක් රියැක්ට් වෙනවා වගේ මට නිකන් ඔළුවට ආවේ. එතකොට සමහරවිට එතකොට මේ විඥාන ධාරාව විසින්ද මේක කරන්නේ නම් ඒ කියන්නේ මේ ධාතු හයක් තියෙනවනේ. ඔව්. දැන් ඔය ක්‍රියාව දැන් ඔතෙන් දෙනකන් හැදුවේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ කියන එකේ. අව්‍යාකෘත පටිච්ච සමුප්පාදේ. අව්‍යාකෘත කියන්නේ ඉන්නකො දැන් ඕක ගැඹුරු තැනක් තියෙනවා. දැන් ඔන්න දැන් විපාක අරමුණක් අපිට එනවා හැකන නාසය දිව ශරීරය කියන ආයතනයන්ට ඉන්ද්‍රයන්ට. විපාක අරමුණක්. දැන් මේ විපාක අරමුණ කියනවා දැන් අපි තුම ඇහැට රූපයක් පේනවා. මේ ඇහැට රූපයක් පේනකොට මේ ඇහැට රූපේ ලං කරලා දුන්නේ කර්ම විපාක වශයෙන්. යම්කිසි රූපයක් ඇහැට විද්‍යමාන වෙන්නේ කර්ම විපාක වශයෙන්. පුරාණ කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒකට කියන්නේ විපාක අරමුණක් කියලා. දැන් ඕක කැලි දෙකක් තියෙනවා. දැන් මම මේ පෙන්නන්නේ ඔබට විපාක අරමුණක් කියන හැටි. පටිච්චසමුප්පාද දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ. ඊළඟ එක ඇවිල්ලා ඉදප්පච්චේත පටිච්චසමුප්පාදේ. අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන එක. ඒක අප විසින් කරන එක නෙවෙයි. ඒක තමයි දෙවියන් වහන්සේ කරන එක. ඒ කර්මය. ඒක තමයි දෙවියන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ අව්‍යාකෘත. ඒ කියන්නේ පුරාණ කර්ම රැස් වෙලා පුරාණ භවයේ කර්ම රැස් වුණානේ. ඔව් සම. මෙන්න මේ කර්මය විසින්ම මෙහෙයවමින් ඒ ධර්මයේ විසින්ම මෙහෙයවමින් ක්‍රියාත්මක කරනවා. එතන කවුරුවත් නැහැ. දැන් උදාහරණයක් ගමු. මේක තවරගන්න. දැන් ඔබ ඔන්චිල්ලාවක් එහා පැත්තට තල්ලු කරනවා. ඔන්චිල්ලාව එහා පැත්තට තල්ලු කරනකොට ඔබ ක්‍රියාවක් මෙතනින් සිද්ධ කළා. මොකද්ද ඔන්චිල්ලාව එහා පැත්තට තල්ලු කරා. තල්ලු කරාට පස්සේ මේ ක්‍රියාව තුල ගොඩනැගෙන විභව ශක්තිය. ඒ ඔන්චිල්ලාව එහාට යනකොට මොකද ගොඩනැගෙන්නේ? විභව ශක්තිය. දැන් මොකද වෙන්නේ? එහාට ගිය ඔන්චිල්ලාව නැවත මේ පැත්තට එනවා. දැන් එහාට ගිය ඔන්චිල්ලාව නැවත මේ පැත්තට එන්නේ. එහා පැත්තෙන් නම් කවුරු හරි තල්ලු කරා? නෑ සම. දෙවියන් වහන්සේ තල්ලු කරා? නෑ. ඉබේ සිද්ධ වුණා? නෑ. එහෙනම් අර කලින් කරපු දේ නිසා අර කලින් තල්ලු කරපු නිසා ඒක ආයෙත් නැවත ආවා. තල්ලු කරපු ක්‍රියාව තුළින් ගොඩනැගිච්ච ක්‍රියාශක්තියෙන් එහෙමයි. නැවත ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නිර්මාණය කළා. එහෙමයි. කර්මය කියන්නේ ඒක. දැන් අයිසැක් නිව්ටන් කියනවා
සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ උද ක්‍රියාවක් ඇත කියලා. ඔහුට ප්‍රඥාවක් තිබුණා නමුත් ධර්මය අවබෝධ වෙච්ච නැති නිසා ධර්මයක් අහලා තිබිච්ච නැති නිසා ඔහු මිත්‍යා දෘෂ්ටියකටපත් වුණා. සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නෙවෙයි. සෑම ක්‍රියාවක් වුණාම උතන රහතන් වහන්සේගේ ක්‍රියා තියෙනවා. මම මේ කියන්නේ ඊට මෙහා ගත්තහම රාගයෙන් දේශයෙන් මොහෙන් කරන ක්‍රියා. මේ රාගයෙන් දේශයෙන් මොහෙන් කරන ක්‍රියාවන්ට තමයි සංඛාර කියන්නේ. මේ රාගයෙන් දේශයෙන් මොහෙන් කරන ක්‍රියාවන්ට නැත්නම් කර්මය කියලාත් අපි ඒකට කියනවා. මෙන්න මේවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙන හැබැයි සමාන නෙවෙයි. සමාන නෙවෙයි. සමාන කිව්වොත් වැරදි. දැන් අපි හිතමු මෙහෙම. අපි වැරදීමකින් කුමන හේතුව නිසා යම් අසත්පුරුෂයෙක් තමන්ගේ මවට හෝ පියාට ගහනවා කනේ පාරක්. දැන් මේකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව සමාන වෙයිද? ගැහුවේ අම්මට කනේ පාරේ යන්නේ නිරේට. සමාන ක්‍රියාවක්ද ඒක? නෑ නිසා. ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා හැබැයි. එහෙමයි. ඒ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවේදී ගැහුවේ අම්මට කනේ පාර සමාන ක්‍රියාවක් නම් තමට කනේ පාරක් ගහලා සනීප වෙන්න ඕන නේද? එහෙමයි. හැබැයි එහෙම නෙවෙයි වෙන්නේ නිරපල්ලන්ගේ කණ්ඩ වෙනවා කල්ප ගානක්. එහෙමයි. සමාන නෑ කොහෙත්ම. එහෙම වෙන්නේ නැහැ සමාන. ඒක තමයි ಗುಣ මහත්වය. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ට ගහන එකයි අම්මා තාත්තා කෙනෙක්ට ගහන එකයි විශාල අතරයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ඔබට කුමක්ද කරලා තියෙන්නේ? අම්මා තාත්තා මොනවද නොකරලා තියෙන්නේ? ඈ? කාලලයේ තියා කුසේ ගර්භාෂයේ තියාගෙන පණ වගේ රැකලා ඇඟේ තියෙන ලේ සිය ශරීරයේ තියෙන සියලු හෝමෝන රසායන ඔක්කොම දීලා අරක පෝෂණය කරලා වඩවලා පුදුම පරිස්සම් කිරීමක් කරලා අනන්ත දුකක් විඳලා එළියට දාලා ඊට පස්සේ ආය ඇඟේ තියෙන ලේ ටික කොහොම හරි ඇඟේ තියෙන රසායන ඔක්කොම ආහාර කරලා බොණ්ඩ දීලා කණ්ඩ දීලා නිදිවරලා හදලා හැදුවට පස්සේ ඒ ගුණයට වටිනාකමක් කියන්න පුළුවන්ද මෙච්චරක් කියලා? එහෙනම් ඒ මෞතුමියට කණේ පාරක් ගහම මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිහෙට කණේ පාරක් ගහන එකයි අම්මට කණේ පාරක් ගහන එකයි එක වගේ නොවෙන්නේ ඒකයි. සාමාන්‍ය මිනිස්සු දහසක් මැරුවත් අඟුලිමාලට ගැලවෙන්න පුළුවන් වුණා අම්මා මැරුවා නම් ඒකාන්තයෙන් අවදි මහ නිරේට යනවා. ඒ නිසා ಗುಣ මහත්ය කියන්නේ ඒකයි. සාමාන්‍ය මිනිහෙට ගහන එකයි භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ගහන එකයි දෙකක්. මොකද සාමාන්‍ය මිනිහෙක් කියන්නේ සමහර ගොඩක් මිනිස්සු ඉන්නේ කෙලෙස් වලින් තැම්බි රාග දේශ මොහ ලෝභ දේශ මොහයන්ගෙන් පරිපීඩිත වෙච්ච දෝෂිත මනසකින් ඉන්න මිනිහෙක්ගේ ගුණය හීනයි. නමුත් යම් භික්ෂුවක් රාග දේශ මොහ නැසමින් නිවන් මාර්ග වඩන කෙනෙක් නම් උන්වහන්සේගේ ගුණය ඉහළයි. එහෙනම් ඒ ගුණ මහත්වයට යම් කැලලක් සිද්ධ වුණොත් විනාශයක් සිද්ධ කළොත් ඒකේ විපාකය අතිශය දරුණුයි. ඒ නිසා සාමාන්‍ය මිනිහෙට ගහන පාරයි රහතන් මේ ආම්දුකෙන්ට ගහන පාරයි දෙකක්. පැහැදිලිද? එහෙමයි සර්. එතකොට දැන් අපි කියමින් ඉන්නේ සංඛාර ගැන. එතකොට මෙන්න මේ විදිහට ඇහෙන් දකින රූපය අඳුර ගන්න නම් වර්ණ සටහනක් හදන්න ඕන. කනින් ඇහෙන ශබ්දය හඳුන ගන්න නම් ශබ්ද සටහනක් හදන්න ඕන. ශබ්ද රූපයක්. නාසයෙන් දැනෙන ගන්ධය අඳුර ගන්න නම් ගන්ධ රූපයක් හදන්න ඕන. දිවෙන් දැනෙන රස හඳුන ගන්න නම් රස රූපයක් හැදෙන්න ඕන. කයෙන් දැනෙන පහස හඳුන ගන්න නම් පොට්ටබ්බ රූපය හැදෙන්න ඕන. මනසින් දැනෙන අරමුණ හඳුන ගන්න නම් ධම්ම රූපයක් හැදෙන්න ඕන. රූප හයක් හැදෙන්න ඕන. මෙන්න මේ රූපය හදන අවස්ථාවට තමයි කියන්නේ චිත්තජ රූපය. එහෙම නැත්නම් මේ රූපය හදන ක්‍රියාවට තමයි කියන්නේ සංඛාරය. මේ ක්‍රියාව කරන චෛතසිකයට තමයි කියන්නේ චේතනා චෛතසිකය. මෙන්න මේ අවස්ථාවට තමයි සංඛාර කියන්නේ. එතකොට ඒකෙත් ඔබට යමක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට මේක තවත් තේරෙන්නේ. ඇයි අපිට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා හයක් තියෙන්නේ? ඇයි හතක් තියෙන ඇයි හතක් නොතිබුණේ? ඇයි පහක් නැහැ? ඇයි හයක් තියෙන්නේ? ප්‍රශ්නය. පුළුවන් ද උත්තරේ? ඇස කන නාසය දිව ශරීරය මනස කියලා හයක් තියෙන්නේ. හයක් තියෙන්නේ අපිට මේ ලෝකය 6 ආකාරයෙන් ස්පර්ශ කරන්න. මොකද 6 ආකාර? එතකොට අපිට රූප ස්පර්ශ කරන්න ලැබෙනවා. ඊට පස්සේ අපිට ශබ්ද ස්පර්ශ කරන්න ලැබෙනවා. ඊට පස්සේ ගන්ධ සුවඳ ස්පර්ශ කරන්න ලැබෙනවා. ඊට පස්සේ රස දිවෙන් රස
ස්පර්ශ කරන්න තිත්ත ස්පර්ශ කරන්න ලැබෙනවා. ශරීරයෙන් යම් කිසි කායික ස්පර්ශයන් අපිට ස්පර්ශ කරන්න ලැබෙනවා. මනසෙන් ධර්මයන්. එතකොට මේ ලෝකේ මේ දේවල් ස්පර්ශ කිරීම සඳහා තමයි මේ 6 ආකාරයෙන් අපිට ලැබුණේ මේක. ඔව් ඉතින් දැන් මං අහන්නේ 6ක් නොතිබී තවත් අපිට පේන්නේ නැති වෙනත් මාන 7ක් හරි 5ක් හරි මාඩු වෙන්න ඕ වැඩි වෙන්න තිබුණ නැති ඒක. ඒක නම් ඒ 6ක් කියලා තේරෙන්නේ නැද්ද? එහෙම හරි උත්තරයක් නැහැ. එහෙම ඔළුවට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ සියලු සචේතනික භූත සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු 6කින්. එහෙමයි සාමාන්‍යයෙන්. මෙන්න මේ ධාතු 6 ගෝචර කරගන්න තමයි ආයතන 6ක් තියෙන්නේ. යන අහලා නැහැ නේ. අහලා නැහැ සාමාන්‍යයෙන්. එතකොට මම ඕකත් එක්ක ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි මේ මම කල්පනා කරා මේ ලංකකදී නම් කොහොමද මේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු 6 අටගත්තේ කියලා. ඒ ගැනත් මම හිතියා. ඉතින් ඔය දෙක එකට උත්තරයක් දෙන්න පුළුවන් නම්. ඒක හටගන්නේ හිතේ තියෙන ගතිය ඒවා. තද ගතිය, හිතේ ඇලෙන ගතිය, හිතේ විසිරෙන ගතිය, හිත තද උණුසුම් වෙන ගතිය. එහෙම තියෙනවනේ හිතේ ගති. ගතිවල රූප තමයි කර්මජ රූපේ ඉස්සෙල්ලා හිතේ හැදෙන්නේ. කර්මයෙන් රූපය හදනවා ඉස්සෙල්ලම. ඒ රූපේ තමයි උතුජ රූපය බවට පරිවර්තනය වෙන වෙලාවේදී ඔය සුද්ධාෂ්ටකය කියන එක හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඒ ඔක්කොම සිත ඇතුලේ හැදිච්ච ගතිවල රූප. මේ මහා සංස්කාරයන්ද? කර්මජ රූප සංඛාරයන්ගේ ප්‍රතිඵල. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන එකක් නෙවෙයි. එතකොට මේ පොළව මේ පඨවි එහෙම කියන එක ආත්පසින් වැරදි. වැරදි. මේවා ඔක්කොම මේ සිත ඇතුලේ හැදිච්ච ඒවායි කර්මජ රූප. අනාදිමත් කාලයක් තිස්සේ සත්‍යය විසින් මේ ගොඩනගපු සංඛාරයන්ගේ ප්‍රතිඵලයක් තමයි අපිට මේ පේන්නේ ලෝකයක් හැටියට. මේ තියෙන ලෝකේ තියෙන සියලුම භූත කොටස්, ධාතු කොටස් සකස් වෙලා තියෙන මේ සත්‍යයේ කර්මජ රූපේ හැටියට. කර්මජ රූපේ උතුජ රූපයක් බවට පරිවර්තන වෙන උතුජ රූපේ තමයි ලෝකයේ මේ පදාර්ථ රූප වශයෙන් ඊට පස්සේ ඒවා අර ඊටාම කුඩා අණු වශයෙන් සුද්ධාස්තක වශයෙන් සකස් වෙනවා. ඊට පස්සේ ජීව පදාර්ථ හැදෙනකොට ඒවා DNA, RNA මොනවා හරි ජාන කියලා ඕවා හැදෙනවා. ඊට පස්සේ ඒවා අණු පරමාණු වෙනවා. ඊට පස්සේ ඒවා අණු වෙනවා. ඊට පස්සේ ඒවා සෛල හැදෙනවා. ඔහොමම තමයි ජීව අණු හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ පදාර්ථ මේ භෞතික මේ අචේතනික ධාතු සකස් වෙලා තියෙන්නේ ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු වල සහ ආකාශ කියන ධාතුව මේ පහම එකතු වෙලා ඒ වෙයි තියෙන සංයුතිය අඩු වැඩිකම් මත තමයි මේ ලෝකේ ඝන ද්‍රව්‍ය, වැగిරෙන ද්‍රව්‍ය, ඇලෙන ද්‍රව්‍ය, විසිරෙන ස්වභාවයන් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ පෘථුවිය එතකොට ඉර ග්‍රහලෝක ඔක්කොම මේ සත්‍යයන්ගේ සිත ලෝක සිත ඇතුලෙන් ගොඩනගපු කර්මජ රූපයන්ගේ ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් මේ පොළොව ඉස්සෙල්ලම නිර්මාණය වෙන්නේ ආභාසර ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ගේ කර්ම ශක්තිය. අග්ගඤ්ඤ මහා සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රය දක්වනවා මේ මහා පොළොව ඉස්සෙල්ලම නිර්මාණය වෙන්නේ රස ධාතුවක් රස පොළොවක් හැටියට. අන්න අහලා තියෙනවනේ. ඉතින් එහෙනම් ඒක මුලින්ම සකස් වුණේ කොහොමද? ඒ හිතපු බ්‍රහ්මයන්ගේ පුණ්‍ය මහිමයට. දැන් ඔබට මම මේක තවත් පැහැදිලි කරන තැනක් කියනවා. දැන් මේක පොඩ්ඩක් තේරෙන කෙනෙක්ට තේරුම් ගන්න තවත් සරල වෙන්නේ. දැන් කොහොමද මේ කෙනෙක්ගේ කර්ම ශක්තියෙන් මේ දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද කෙනෙක්ගේ කර්ම ශක්තියෙන් මේ භෞතිකයන් සකස් වෙන්නේ කියලා. එහෙමයි සමහර. දැන් අපි මෙහෙම ගමු. දෙවියෝ ගැන අහලා තියෙනවද? ඔව් සමහර. දැන් තවතිසාවේ දෙවියෙක් උපදිනවා. එහෙම. කොහොමද මේ දෙවියෙක් උපදිනවා? දැන් මනුස්ස ලෝකේ මිනිසෙක් උපදිනවා. ඔව් මව කුසෙන්. මව කුසෙන් උපදිනවා. උපදිනකොට අම්මයි තාත්තයි ගේ හදලා තියෙනවා. එහෙමයි සමහර. හරිද? ඒ නිසා පොඩි එකාට ගේ අයිති වෙනවා. ලොකු වුණාම. ඒකට අම්මයි තාත්තයි තමයි ගේ හැදුවේ. එහෙම. නේද? එතකොට ඒ අනුසාරයෙන් උහුට නිවසක් හිමි වුණා. එතකොට අම්මයි තාත්තයි වාහනයක් අරන් තියෙනවා. එතකොට ඔහුට අම්මගේ තාත්තගේ උරුමෙන් ඒක එනවා. ඊළඟට අනිකුත් වස්තුව ධන දාන්නේ දීපල අරමෙව දෙමෝපිය රැස් කරලා තියන්න පුළුවන්. ඒවත් අර දරුවට අයිති වෙනවා. දැන් එතකොට එතන කාටවත් පෙනුන්නේ නැහැ. අර දරුවාගේ කර්ම ශක්තියක් මේකට අදාළ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දරුවාට දැන් ඒ දරුවා වෙන මව් කුසක උපදින්න තු ඒ මව් කුසේ ඉපදුනේ කුමක් නිසාද? ඔහුට අරවේ උරුමය තියෙන නිසා.
එතකොට ඔහුගේ කර්ම ශක්තියෙන් අරවා නිර්මාණය වුණේ සකස් වුණේ කියන එක නිකන් ධර්මයේ තුලින් බලන්නේ මෙහෙම නිකන් බැලුවට තේරෙන්නේ නැහැ. දැන් මම ඔබට පෙන්නන්නම් එහෙම සකස් වෙන තැන. දෙවියෝ ගැන අහලා තියෙනවන්නේ? එහෙමයි. දැන් තව දිශාවේ දෙවියෙක් උපදිනවා. තව දිශාවේ දෙවියෙක් උපදිනකොට කොහොමද උපදින්නේ? මෞකුසකින් නෙමෙයිනේ හේ උපදින්නේ මොකක්ද? කොහොමද උපදින්නේ? උපපාතික. උපපාතික වන්න. එතකොට මොකද වෙන්නේ? එහෙ ඉන්න තව දිශාවේ ඉන්න මේසන් බාස්ලා අර මන්දිරේ හදන එහෙමද? එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ මම අහලා තියෙන විදිහට මම ඇස් දෙකින් දැකලා නැහැ. නමුත් මම ධර්මයේ තියෙනවනේ. ඔව් ධර්මයෙන් අහලා තියෙන විදිහට ඒ පුණ්‍යානුභාවයෙන් ඒ මාලිගා ඒ දිබ්බ ගුහා දිබ්බ යානේ ඒව ඔක්කොම මේ සකස් වෙනවා කියලා. දැන් දැක්කද හැදෙන හැටි? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් දැක්කද? දැන් අර දිව්‍ය ලෝකේ ඕපපාතික උපතක් නිසා ඒ දෙවියන් සහිත දැන් දෙවියාගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හයත් ඕපපාතිකව සකස් වෙන්නේ. ඒකම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර අරමුණු හයත් ඕපපාතිකව සකස් වෙනවා. දෙවියෝ උපදිනකොටම දෙවියගේ විමානය යාන වාහන ඔක්කොමත් එක තමයි සකස් වෙන්නේ. දැන් අර ප්‍රාදුර්භූතවර පදාර්ථ සකස් වුණේ. කර්ම ශක්තිය. දැන් කලින් තිබිච්ච එකක්ද? නෑ ඒ දෙවියෝ උපදින වෙලාවේ තමයි අර යොදුන් ගණන් උස දිව්‍ය මාලිකයක් පහළ වුණේ. අන්න ප්‍රාදුර්භූත වුණා. දැන් මේ මනුස්ස ලෝකෙ කෙනෙක්ට ඔක තේරුම් ගන්න බැරි මේ ලෝකෙ හැම දේවල් වෙන්නේ නැති නිසා. මේ ලෝකෙක වෙන විදිහකට වෙන්නේ. මනුස්ස ලෝකෙදි මනුස්සෙක් එකපාරටම උපපාතික උපදින්නේ නැහැ. සයිලෙන්ට් වෙලා තමයි උපදින්නේ. ඒ නිසා මෙහි ගෙවලුත් හැදෙන්නේ කඩුලෙන් කඩුලට. ඕපපාතිකව උපදින මොහොතක් වෙලා එහෙම ඒවා තිබිලා තියෙනවලු බුද්ධ කාලේ නේද ස්වාමී? එක්කෙනෙක් දෙන්නෙක් ගැන සඳහන් වෙනවා අම්රපාලි වගේ කට්ටිය ගැන. ඉතින් එයාරින්න මහා බහුතරයක් ගැන සඳහන් නැහැ. එහෙමයි ස්වාමී. මේක අතර විශේෂ පින් මහිමති විචාය ගැන විතරයිම සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් මේ දැන් මේ ප්‍රශ්න උත්තරයක් ආවද? ඒ කියන්නේ සකස් වෙන්නේ කොහොමද? පදාර්ථ සකස් වෙන්නේ මේ ප්‍රාදුර්භූත වෙන්නේ කොහොමද කියලා මේ හේතුඵල වශයෙන්. ඒ කියන්නේ දැන් බ්‍රහ්මයෙක් උපදිනවා නම් බ්‍රහ්මයාගේ විමානෙත් එක්ක තමයි බ්‍රහ්මයා උපදින්නේ. එතකොට දෙවියෙක් උපදිනවා නම් දෙවියන්ගේ මාලිගාව, යාන වාහන, එයාගේ උයන් වතු ඔක්කොමත් එක්ක තමයි පහළ වෙන්නේ. එතකොට එහෙනම් සියල්ල පටිච්චසමුප්පන්න. එහෙනම් අව්‍යාකෘත පටිච්චසමුපාදයෙන් කර්ම විපාකේ සකස් කරනකොට ඒ දෙවියගේ අසකරණාශය දිව ශරීරයේ මනස කියන හයත් කර්ම විපාක වශයෙන් කර්මජ රූපයෙන් හැදුවා. ඊළඟට ඒ දෙවියාට විපාක වශයෙන් අත්විඳින්න තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර අරමුණු හයත් විපාක වශයෙන් සකස් කළා. දෙකම හැදුවේ අව්‍යාකෘත පටිච්චසමුපාදයෙන් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන්. එහෙනම් දෙකම එක සැරේ සකස් වුණා. නමුත් මනුස්ස ලෝකෙදී අර මං කියවනේ මිනිස්සෙක් උපදින්නේ සයිලෙන් වැඩිලේ මනුස්ස භවයේ මනුස්ස සුගතියේ භවයේ හැටි. ඒ නිසා තමයි මනුස්ස ලෝකේ සයිලෙන් හැදිලා දරුවෝ හැදෙනකොට මව කුස ඇතුලේ ගඩොලෙන් ගඩොල එකතු වෙලා ගේත් හැදෙනවා. සතෙන් සතේ එකතු වෙලා වාහනේ ගන්නවා. ඒක තමයි මේක ඇදී. එතකොට ඒත් අරගම තමයි වෙලා තියෙන්නේ. ඒක නුවණින් දැක්කොත් තේරෙයි. ඒත් ඒකම තමයි වෙලා තියෙන්නේ. මෙහි ස්වභාවය වෙනස්. අර සුගතිවල මනුස්ස සුගතිය ගොඩක් වෙලාට උපදින්න එකට පින් කරනවා. දැන් දෙවිය මිනිස්යාගේ සිතක් තියෙනවා අම්මල තාත්තල ධර්මවල ඔක්කොම ගිහලා එකට පින් කරන ස්වභාවයක්. එහෙමයි. එහෙම පින් කරන පිරිසකුත් ඉන්නවා, තනියෙන් පින් කරන පිරිසකුත් ඉන්නවා. අර කණ්ඩායමක් එක්ක පින් කරපු පිරිස හවුලේ බෙදාගෙන අන්නේ අය ගොඩක් වෙලාට මනුස්ස ලෝකේ අර විදිහට ඉපදුනහම ඒ සැප සම්පතුත් හවුලේ විඳින්න තමයි උරුම වෙන්නේ. වාහනේ කියන එක ඔක්කොටම අයිති. දැන් දෙවියන්ගේ වාහනයක් ලැබුණොත් දෙවියන්ට විතරයි. එයාට විතරයි ඒක. දැන් සක්‍ර දේවේන්ද්‍රගේ විජයෝත් රථය ඔහුට විතරයි. එතුමාට විතරයි. මොකද එතුමා තනිව කරගත්තා වූ පිනක විපාකයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ විදිහට මිනිස්සු බලවත් වූ පුණ්‍ය කර්ම තනිව කළාම එහි පුණ්‍ය විපාකයේ අතිශය බලවත් වුණොත් දේව සුගතියට යනවා. අර කන්නන් සුඛ විපාකම් කියන කලිසුතුයි මිශ්‍ර පිනුයි පවයි දෙකම කරගත්ත කොටාසිය තමයි මනුස්ස ලෝකෙට එන්නේ. සුඛං සුඛ විපාකං සුදුම විපාක කියන්නේ දිගටම පින් කරපු අය තමයි දිව්‍ය ලෝකෙට යන්නේ. කන්නම් කන්න විපාකං කලුම පව් විතරක් කරපුවෝ අපායට ගියා. එතකොට කලු විසුදුයි දෙකම කරගත්තා කන්නම් සුඛ විපාකං කියන්නේ කලු විසුදුයි දෙකම කරගත්තා මනුස්ස ලෝකෙට. ආනිසම් මනුස්ස ලෝකේ දුකක් තියෙනවා සැපක් තියෙනවා දෙක අතර දෝරණය වෙනවා. දිව්‍ය ලෝකවල සැප විතරයි තියෙන්නේ මේ නිර්වල සතර පාය දුක විතරයි තියෙන්නේ. මනුස්ස ලෝකයේ දෙකම තියෙනවා. බ්‍රහ්ම ලෝකවල තියෙන බ්‍රහ්ම සෝය දෙවියන්ටත් වඩා ඉහළ සෝය. එතන තියෙන්නේ ධානය සමාපatti සෝය.
කායික මේ කාම ලෝකය නෙමෙයි නෑ කාම ලෝක නෙමෙයි ඒවයි කාම නැහැ රූපාවචර බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ඇහැයි කනයි මනසයි විතරයි ශරීරය ආලෝකමය කයයි ඉතින් කයින් ස්පර්ශයක් නැහැ එයාට. එයාට රූප දැකීමක් තියෙනවා, ශබ්ද ඇසීමක් තියෙනවා, ඊළඟට අරමුණු මෙනෙහි කිරීමක් තියෙනවා. එච්චරයි තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයන්ට. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ හැයි කණයි කියන දෙකක් නැහැ. මනස විතරයි තියෙන්නේ. අරමුණු මෙනෙහි වීමක් විතරයි තියෙන්නේ. මනසට ධර්ම ඝට්ටණය වෙන එක විතරයි එතන සිද්ධ වෙන්නේ. ඒතකොට අකනිටාව කියන්නේ අකනිටා කියන්නේ සුද්ධාවස බ්‍රහ්ම ලෝක පහෙන් එක. ඒවයිල රූපාවචර ඔක්කොම. අවිහාතාප සුදාසි සුදාස අකනිටා. ඒවයි සමාසෙතකොට ශරීරයක් මේ වගේ අපේ වගේ ශරීර නැහැ. අපේ වගේ මේ වගේ ශරීරයක් නෙවෙයි තියෙන්නේ ආලෝකමය ශරීරයක්. ශරීරය. තනිකර ආලෝකමය ශරීරයක් ඒකෙන් ස්පර්ශ ලබන්නේ නැහැ. ඒක එතුමාගේ භාවිතයට තියෙන ප්‍රපංච ව්‍යුහයක් විතරයි. එතුමා ස්පර්ශ ලබන්නේ ඇහෙන් කනින් කියන දෙකෙන් විතරයි. ඊට අමතරව මනසක් තියෙනවා. ඒතකොට සමාංශ ඔය මේ සුද්ධාවාස මම හිතන්නේ සමාංශ කිව්වේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල වල හිටපු බ්‍රහ්මයන්ගේ සිතීමෙන් තමයි කියලා මේ පෘථුවිය හටගත්තේ. මොකද? මේ පෘථුවිය හටගත්තේ අර මොකක් හරි බ්‍රහ්ම ලෝකයක හිටපු කට්ටිය හිතපු නිසා කියලා. නෑ ආභාසර බ්‍රහ්ම ලෝකේ. ඔව්. එතකොට ඒ ආභාසර හිතපු නෙමෙයි. එහෙනම් ඒ ආභාස දැන් මෙහෙමයි. ඔව්. මේ මහා කල්පයක් ගත වෙනවා මේ මහා පොළොව සකස් වෙලා පැවතිලා විනාශ වෙන්න. එහෙම. මේ මහා කල්පයකට පස්සේ මේ පොළොව විනාශ වෙලා යනවා. ඊට පස්සේ ආපහු මේ අවකාශي ශුන්‍ය අවකාශයක් වශයෙන් පවතිනවා. ඊට පස්සේ නැවත මෙතන පෘථුවියක් සකස් වෙනවා පොළොව ධාතුව. මේ පොළොව ධාතුව සකස් වෙන්නේ මුලින්ම රස පොළොව යෝගට් එක වගේ අහලා තියෙනවන්නේ ඒක අපේ සූත්‍රේ. එතකොට අන්නේ රස පොළොව නිර්මාණය වෙන්නේ ඊළඟට මේ මහ පොළොවට බැහැ ගන්න ඉන්න අන්නර ඊළඟට මෙතෙන්ට අතනින් එන්න ඉන්න පහළට එන්න ඉන්න ආභාසල් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයාගේ පුණ්‍ය ශක්තිය. එයාලා පින් මහිමේ. එහෙමයි. ඊට පස්සේ තමයි එයාලා තමයි එන්නේ. දැන් චුත්ත වෙලා එහෙම නෙමෙයි එන්නේ. කෙලිම බ්‍රහ්ම භාවයෙන්මයි එන්නේ. ආකාශචාරී විදිහට ස්වයං ප්‍රභා ලෝකයට එක්ක බ්‍රහ්ම විදිහටමයි එන්නේ. ඒ ආභාසර බ්‍රහ්ම ලෝකෙන් ඒගොල්ලෝ පෘථිවි තලයකට එන්නේ ඒගොල්ලෝන්ගේ පින අඩු වෙලා හරි මොකක් හරි එහෙමම නෙවෙයි. ඒක තමයි ලෝකේ සකස් වෙන ක්‍රමය. ඒක ඇවිල්ලා මේ අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ මෙහෙමයි රස පොළොව නිර්මාණය වුණාම අර බ්‍රහ්මයන්ට හිතෙනවා මහ පොළොවට ඇවිල්ලා අර රස පොළොව වලගන්න. යෝගට් එක. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒක කණ්ඩ ගත්තට පස්සේ ඒකට තෘෂ්ණාව හට ගන්නවා. තෘෂ්ණාව හටගන්න මොකද වෙන්නේ? තණ්හාව. ඔව් තණ්හාව වැඩි වෙන අකුසලයේ වර්ධනය වෙනවා. අකුසලයේ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? අර ආලෝකය අඩු වෙලා යනවා. ආකාශයෙන් සරන්න පුළුවන් ස්වභාවය අඩු වෙලා යනවා. ඔහොමම ගිහිල්ලා පල්ලම් බහිනවා. පල්ලම් බහැලා ආදි කල්පිත මිනිසයා නිර්මාණය වෙනවා. එහෙනම් මිනිස්සු කියලා කියන්නේ බ්‍රහ්ම කොටසක්. මේ මිනිස්සු කියන්නේ බ්‍රහ්ම කොටසක්. මිනිස්සු දන්නේ නැති වුණාද? මිනිස්සු කියන්නේ පල්ලම් බැස්ස බ්‍රහ්ම කොටසක්. කටු කැඩිච්ච කුරුල්ලෝ වගේ. ඒ කියන්නේ අදටත් මේ මිනිස්සු තුල බ්‍රහ්ම ගුණය තියෙනවා. තියෙන තැනක් හිතා ගන්න පුළුවන්. හිතේ තමයි තියෙන්නේ. මං අහන්නේ බ්‍රහ්ම ගුණය මේ තියෙන අවස්ථාවක් හිතා ගන්න පුළුවන්. අදටත් මේ මිනිස්සු බ්‍රහ්මයෝ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් ඉතුරු වෙලා තියෙනවා මිනිස්සු. ප්‍රීතිබක්කා භවිෂ්‍යති. ඒතර සතුටෙන් ඉන්නකොට අපි බඩගින්නේ නැති වෙන ඒකද? නෑ. ඒකත් හොඳ උත්තරයක්. දෙවියෝ මේ බ්‍රහ්මයෝත් එහෙම තමයි ඉන්නේ. නමුත් එහෙම කාට හරි ඉන්න පුළුවන්ද මම ප්‍රීතියම කාලා ඉන්නවා කියලා. ඊට වැඩිය මේ බ්‍රහ්මයන්ගේ ගුණය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. සතර බ්‍රහ්ම විහරණ. කොහෙද ඒවා තියෙන්නේ? කොයි අවස්ථාවේ තියෙන්නේ? ඒවා අපි මේ හිත ප්‍රගුණ කරපු අවස්ථාවල. මෙහෙමයි. ආර්ය ශ්‍රාවකයන්ට ඒ ගුණය පිහිටනවා. එහෙමයි. මනහලා අවබෝධය ලබාගෙන නිවන් මඟ වඩනවා ආර්ය ශ්‍රාවකයන්ට ඒ ගුණ පිහිටනවා. හැබැයි ඊට වැඩිය සාමාන්‍ය පෘථග්ජන ලෝකෙත් ඒ ගුණ විද්‍යමාන වෙන වෙලාවක් තියෙනවා. මෙලොව අවබෝධයක් නැති. හිත කුණු පොල් ගෙඩිය වගේ. ඒත් ওই ගුණ හතර තියෙනවා. කොයි අවස්ථාවෙත් තියෙන්නේ? කාටාවින් මොකක් හරි කරදරයක් වෙනකොට බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මා තාත්තා කියන අවස්ථාව තුල. ඒ කියන්නේ කාට නැතත් අම්මයි තාත්තයි දරුවන්ට බ්‍රහ්මයෝ විදිහට හැසිරෙනවා. දරුවන් ඉදිරියේ අම්මයි තාත්තයි බ්‍රහ්ම වෙනවා. දරුවන්ට මෛත්‍රිය දක්වනවා. දරුවෝ ගැහුවත් මෛත්‍රිය කරනවා. දරුවෝ බෙල්ලෙන් ඇදලා එළියට දාලා
අරන් ගිහිල්ලා වැඩේට නිවාසයකට දැම්මත් දරුවන්ට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව දක්වනවා. දරුවෝ පොළු අරගෙන තැළුවත් මැරුවත් ඒ අම්මයි තාත්තයි දරුවන්ට වෛර කරන්නේ. දරුවෝ ඉස්සරහා අම්මයි තාත්තයි මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව පතුරවන. ඒ කියන්නේ අම්මා තාත්තා දරුවෝ ඉස්සරහා බ්‍රහ්මිය විදියට හැසිරෙන නිසා බ්‍රහ්මාති මාතා පිතරෝ කියනවා. ඒ කියන්නේ බලන්න අපි කොච්චර පල්ලම් බහැලාද. ඒ අම්මා තාත්තට තමන්ගේ දරුවෝ ඉස්සරහා විතරයි පුළුවන් වෙන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව පතුරවන්න. අල්ලපු ගෙදර දරුවෝ ඉස්සරහා එක තියෙනවද? නෑ. ඒ නිසාම ගුණයෙන් හීන වෙලා බ්‍රහ්මියෝ කියලා කියන්නේ කොයි දරුවත් මගේ දරුවෙක් කියලා හිතන කෙනෙක්. හැම මිනිස්සෙක්ටම බ්‍රහ්මයෙක් එක හා සමානව සැලකන්නේ. ඒ කියන්නේ හැම මිනිසෙක් ගැනම උන්ට තියෙන්නේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව. ඒ නිසා මිනිසුන්ට වඩා උසස් තැනක ඉන්නේ එකයි. ඒ නිසා තමයි ඒ தත්ත්වයේ කෙලපැමිණි. ඒ தත්ත්වය යම් අග්‍රස්ථානයක් නැත්නම් ඒ අග්‍රස්ථානයට පැමිණි අපගේ අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාති දේව කියලා කිව්වේ. බ්‍රහ්මයන්ගේ දෙවියා. ඒ කියන්නේ බ්‍රහ්මයන්ටත් බෑ එතෙන්ට එන්න. බුදුරජාණන් බ්‍රහ්මයන්ටත් පුළුවන් යම් දුරකට විතරයි මේ මිනිස්යෝ කෙරෙහි සත්‍යෝ කෙරෙහි මෙත්තාව කරුණා මුදිතාව උපේක්ෂාව පතුරවන්නේ. බුදුරජාණන් වහන්සේ කොන්දේසි විරහිතව අසීමාන්තිකව මෛත්‍රිය කරුණා මුදිතාව උපේක්ෂාව සියලු සතුන් කෙරෙහි පැතිරුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිටිය තැනට බ්‍රහ්මයටවත් එන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තුලත් අන්නේ මෙත්තාව කරුණා මුදිතාව උපේක්ෂාව පිහිටනවා. ඒ නිසා තමයි යම් දවසක අරිහතුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාම උන්වහන්සේ බ්‍රහ්මයන්ට ඉහළින් පිහිටන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගේ මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂාව බ්‍රහ්මයට ළඟා වෙන්නත් බෑ. උන්වහන්සේත් බ්‍රහ්මවල. ඒ කියන්නේ බ්‍රහ්මයේ මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂාව රහතන් වහන්සේ කෙනෙක්ටත් වඩා පහළින් තියෙනවා. සාමාන්‍ය මිනිසයන්ගේ එතකොට ඒ මෛත්‍රී කරුණා මුදිතාව උපේක්ෂාව දෙවියන්ගේ ඊටත් පහළින් තියෙන්නේ. සාමාන්‍ය පෘථග්ජන මිනිසෙක් ගත්තාම දෙවියන්ටත් වඩා පහළින් ඉන්නේ මිනිසයා. එහෙනම් මනුස්ස භවයේ වටිනාකම් බලන්න අර දෙවියන්ටත් පහළින් ඉන්න මිනිසයාට පුළුවන්කම තියෙනවා මේ ශ්‍රේෂ්ඨ ධර්මය අවබෝධ කරගෙන චිත්තසංතානෙ පාරිශුද්ධ කරගත්තොත් අර දෙවියනුත් අභිභවල භක්මනුත් අභිභවල ඊටත් උඩට යනවා. එතකොට දෙවියොත් බ්‍රහ්මයොත් මේ ලෝකේ වැඳුම් පිදුම් කරන උත්තමී බවට පත් වෙලා සංසාර ගමනත් අවසන් වෙනවා. අන්න බ්‍රහ්මයන්ගේ කතාව. දැන් අපි ආයෙ වෙන පැත්තට ගියා. නැවත අපි සංස්කාරයන්. ඔව් ඒක ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයට අර ධාතු හය ගෝචර වෙන හැටි. එහෙනම් හයක් තියෙන කුමක් හේින්ද? දැන් වර්ණය සකස් වෙලා තියෙන්නේ. කියන්න බලන්න වර්ණය සකස් වෙලා තියෙන්නේ කුමන ධාතුවෙන්ද? වර්ණය සකස් වෙලා තියෙන්නේ ආපෝ ධාතුවෙන්. නෑ පඨවි ධාතුවෙන් නේ. ඔබ කැමරා භාවිත එහෙම කරනවද? එහෙමයි සමහරවිට දැනුත් රෙකෝඩ් කරනවා. මම හන්නේ ඔය ඩයරි අරන්නේ. ඒවත් මම ප්‍රොෆෙෂනල් කරලා තියෙන සමහරවිට ප්‍රොඩක්ෂන් කරනවා. එහෙනම් ඉතින් ගැන දැනගන්න එපා. ඒ කියන්නේ වර්ණය ගැන සඳහන් කරනකොට මේකම වෙන වචනයක්. ආලෝකේ. ආලෝකේ නෙමෙයි. එහෙනම් දැන් උදේ කාලේ ගන්න ෆොටෝ වල පැහැදිලිභාවය වැඩි වෙන්න ඊළඟට හවස් කාලේ දවල් කාලේ ගන්න ෆොටෝ වල පැහැදිලිභාවය අඩු වැඩි වෙන්න හේතුවක් තියෙනවා. මොකක්ද? ඔය ප්‍රොෆෙෂනල් කරන්නේ අනිවාර්යෙන් දැනගන්න. අපි ඒකට වචනයක් කියන වර්ණ උෂ්ණත්වය කියලා. උෂ්ණත්වය. ඕකේ. අහලා තියෙනව නේ? වර්ණ උෂ්ණත්වය. ISO එක කියන එක. එතකොට වර්ණයේ තියෙන පැහැදිලිභාවය අඩු වැඩි වෙනවා උෂ්ණත්වයේ වෙනසත් එක්ක. තේජෝ ධාතුව. එහෙනම් වර්ණයේ තියෙන්නේ කුමන ධාතුව තුලද? තේජෝ ධාතුව තුල. දැන් මේ ආලෝකය සකස් වෙලා තියෙන්නේ උෂ්ණත්වයකින්. ඒ දැන් හිරු එළියද? එතකොට හිරු එළිය නෙමෙයි. හැම ආලෝකයකම තියෙනවා යම් උෂ්ණත්වයක්. ඒක දැනුන්නේ නැති වුණාට. තේරුණේ? දැන් හඳ එළියෙත් යම් තියෙනවා. හැබැයි ඒක අර අපි උෂ්ණත්වය කියලා හැමතිස්සෙම අඳුරගන්නේ පිච්චෙන ස්වභාවයෙන්. එහෙමයි සමහර. ඒක නෙමෙයි ඒකට නෙමෙයි උෂ්ණත්වය කියන්නේ. උෂ්ණත්වය කියලා කියන්නේ මේ යම් වර්ණයක් දිස් වෙන ස්වභාවය. වර්ණයක් දිස් වෙන්නෙම යම් උෂ්ණත්වයක් පවතින නිසා උෂ්ණත්වයේ තියෙන තැන තමයි ආලෝකය තියෙන්නේ. අපි උෂ්ණත්වය කිව්ව ගමන් අපි තෝරගෙනම තියෙන එක අපිට මේ පිච්චෙන ගතිය කියලා හිතාගෙන ඉන්නවා. එහෙමයි. දැන් සෙන්ට්‍රිගේට් අංශක 0යි කියනවා. එහි උෂ්ණත්වය 0යි. ඊට පස්සේ ඍණ යනවා. ඒකේ උෂ්ණත්වය කියන්නේ නේද? එහෙමයි සර්. දැන් අපි උෂ්ණත්වය කියලා හිතාගෙන ඉන්නේ එතකොට මොකද්ද? අර වතුර උණුවන වතුර නටනවා දැන්
ඒක තමයි උෂ්ණත්වය තියෙන්නේ. අරක නෑ උෂ්ණත්වය. එහෙමද? දෙකේම තියෙනවා උෂ්ණ. දෙකේම උෂ්ණත්වය තියෙනවා. එහෙමයි. එහෙනම් උෂ්ණත්වය කියලා කියන්නේ මේ මිනිස්සු හිතන් ඉන්නේ මේ රස්නයක්. රස්නයක උෂ්ණත්වය. උෂ්ණත්වය කියන්නේ රස්නයක නෙමෙයි. උෂ්ණත්වය කියලා කියන්නේ යම් වර්ණයක් දිස් වෙන ස්වභාවයට. වර්ණ ධාතු සකස් වෙලා තියෙන වර්ණේ සකස් වෙලා තියෙන තේජෝ ධාතුව තුල. තේජෝ ධාතුවෙන් තමයි වර්ණය හදන්නේ. වැරදිද? ඒ ආලෝකය තියෙන තැනක උෂ්ණත්වය තියෙනවා. ආලෝකය නැති තැන උෂ්ණත්වය නැහැ. එහෙනම් ඒ ආලෝකයේ තියෙන අඩු වැඩිකම් මත තමයි ඔය රස්නේ කියන එක අඩු වැඩි වෙන්නේ. දැන් රශ්මිය කියලා අපි වචනයක් කියන්නේ රස්නේ කියලා කියන්නේ ආලෝකයේ උපරිම තීව්‍ර මට්ටමකට එනකොට එහි තියෙනා වූ අර රස්නේ කියන ස්වභාවයත් වැඩි වෙනවා. එතන උෂ්ණත්වය අපි වැඩි වෙනවා කියලා කියන්න පුළුවන් ඉතින්. කොහොම හරි වර්ණය සකස් වෙලා තියෙන්නේ තේජෝ ධාතුව තුල. තේජෝ ධාතුවෙන් තමයි වර්ණය සකස් කරන්නේ. එහෙනම් ඇහැට ගෝචර වෙන්නේ කුමන ධාතුවද? තේජෝ ධාතුව. තේජෝ ධාතුව. එහෙනම් ඇහෙන් හැදෙන රූපය අන්න තේජෝ ධාතුවෙන් හැදෙන රූපයක්. ඒ කියන්නේ සංඛාරයේ ඒ කියන්නේ ඇහෙන් දකින්නා වූ රූපයක් හඳුනා ගන්න අවස්ථාවේදී හිත තුල ගොඩනගෙන චිත්තජ රූපය සකස් කරන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවෙන් අන්න හරියට හරි. තේජෝ ධාතුවේ. ඊළඟට කනෙන් ශබ්දයක් අහනකොට ඔය විදිහටම කනිනුත් එන්නා වූ අර ස්පර්ශ වේදනා සංඥා කියන චෛතසික තුලින් හදා ගන්න ඕන සංඛාරයක් හේවත් අර චිත්තජ රූපේ. එහෙනම් ඒක හැදෙන්නේ මොන ධාතුවෙන්ද? වායෝ ධාතුව. වායෝ ධාතුවෙන්. ශබ්දේ සකස් වෙන්නේ වායෝ ධාතුව තරංග වශයෙන්. ශබ්දේ තරංග වශයෙන්. චිත්ත තරංග කියන්නේ ඒකද සම? චිත්ත තරංග නෙමෙයි. වායු තරංග. වායෝ තරංග. වායු තරංග. තරංග ආයාමයි. දැන් ඔබ ශබ්ද රූපේ දැකලා තියෙනවා. දැන් රූප රූපේ ඔබ දැකලා තියෙනවා. දැන් රූප මේ පේන්න තියෙනවන්නේ. දැන් මේ ඔක්කොම රූප. මේ පේන්න තියෙන ඔක්කොම රූප. රූප අපිට පුළුවන් රූපේ කියන එක අපිට පුළුවන් යන්ත්‍ර වලිනුත් අල්ලගන්න. අපි ෆොටෝ ගහගන්නේ. ඔව්. ඒ නිසා. දැන් ශබ්ද රූපේ කියන්නේ මොකද්ද? ඔබ දැකලා තියෙනවද ශබ්ද රූපේ? ශබ්ද රූපය. ශබ්ද රූපෙන් අර සවුන්ඩ් වේව්ස් කියලා කියන්නේ. අර කම්පියුටරෙන් එහෙම පෙන්වන්නේ සවුන්ඩ් වේව්ස් ඒවද සවුන්ඩ්. දැන් ඔය දැකලා තියෙනවනේ සොෆ්ට්වෙයාර්ස් තියෙන මේ ඔඩියෝ එහෙම ඒ පෙන්වන්නේ වේව් එක අන්න ඒක තමයි ශබ්ද රූපේ. එහෙම. දැන් එහෙනම් අපේ හිත ඇතුලේ හැදෙන ශබ්ද රූපය ඒ වගේද? ඕක තමයි. ඕකම තමයි හැදෙන්නේ. ඒ වේව් එක තමයි හිත අඳුරගන්නේ ශබ්ද රූපේ හැටියට. ඒ වේව් එක කියවන්න පුළුවන් කමක් තියෙනවා සිතට. ඒකෙන් තමයි අඳුරගන්නේ මේ මෙහෙම සද්දයක් ඇහුනේ කියලා. මේ ලෝකේ තියෙන දියුණුව මේ අන්තරේ සීද. හැදෙන්නේ. දැන් අර ECG අරම මේ තියෙන්නේ. දැන් ඕක වල්ලි වෙලා දොස්තර බලලා ඕක රීඩ් කරනවානේ කියවනවානේ. යා කියවලා කියනවා මෙයාගේ හදවතේ මොකක් හරි අඩුවක් තියෙනවා. මෙයාගේ හදවතේ රිද්මේ වෙනසක් තියෙනවා. මෙයාගේ කපාටයක් හිරවෙලා මොකක් හරි කියනවා. අරක බල්ලි වෙලා. මොකද එයාලා දන්නවා වේව් එකේ ශබ්ද රූපේ එයාලා දන්නවා. නිවැරදි නිරෝගීමත් හදවතක් නම් තියෙන ශබ්ද රූපේ මෙන්න මේ ආකාරයෙන් වෙනවා. එතකොට ECG එක බැලුවහම පේනවා ශබ්ද රූපේ අවුලක්. සමහර දැන් කැඩි යනවා සමහර දැන් පල්ලෙහාට ගිහිල්ලා ගොඩක්. එතකොට එයා දැනගන්නවා මේකේ හෘද ස්පන්දනේ නිසි ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඔහු මේ ශබ්ද රූපේ කියවුවා. ඒ විදිහට කනින් ගෝචර කරගන්නා මේ වායු තරංග කම්පන රටාව සිත කියවනවා. ඒ කියවන්න ඉස්සෙල්ලා ඒ රූපේ හැදෙන්න ඕන මෙතන. ඒ රූපේ හැදෙන අවස්ථාව තමයි එහෙනම් ශබ්ද රූපේ කියලා කියන්නේ. ඒක හදන්නේ සිත විසින් අන්න අර ස්පර්ශ වේදනා කනින් දැනගත්තා වූ ස්පර්ශ වේදනා සංඥා කියන චෛතසික එකතු කරලා චේතනා කියන චෛතසිකෙන් අරාපු දත්ත ටික එකතු කරලා රූපේ හදනවා අඩුවාස්. හැදුවට පස්සේ ඒ රූපේ පේන්න ගන්නවා සිතට. එතකොට ඒක සිත ටග්ගල් රේට් කරනවා මෙන්න මෙහෙම සද්දයක් ඇහුනේ කියලා. හිතා ගන්නවත් පුළුවන් ද මෙතන තියෙන ක්‍රියාදාමය. පැහැදිලිද මං කිව්වේ? එහෙම සමාස. එතකොට අර ශබ්ද රූපය හිතෙන් ඇනලයිස් කරන පුදුම වේගයෙන්. අන්න